මේකේ ඔයගොල්ලෝ MCQ 40ක් කියනවනේ 40න් වඩාත්ම ගැලපෙන which is correct to most appropriate කියලා තියෙන්නේ. එතකොට හරි උත්තර මේ කියන්නේ වැරදි උත්තර 3ක් තියෙද්දි හරි උත්තරේ තියෙන්න පුළුවන්. නැත්තම් එක වැරදි උත්තරයයි හරි උත්තර 3යි තියෙන්න පුළුවන්. ඒකෙන් අහලා තියෙන වැරදි උත්තරේ වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ correct answer එක එහෙම නැත්තම් වඩාත්ම ගැලපෙන එක most appropriate එක තමයි ඒගොල්ලෝ තෝරන්න කියලා කියන්නේ. ඉතින් අපි දැන් ඒකට යමු. Which of the following decimal number is equivalent to the binary number කියලා number එකක් දීලා තියෙනවා. ඉතින් අපි ඔක හදන්නේ කොහොමද? 0 1 0 1 1 ඕක decimal කරන්නේ කොහොමද? 1 2 4 8 මේකට උඩින් බිඳුව තියෙනවා නම් ඒ වැලියු එක කපලා දාන්න. 8යි 2යි 10යි 10යි 1යි 11යි. හරිද? Second question එක which of the following octal number is equivalent to the binary number? මේ දීලා තියෙන binary සංඛ්‍යාවට equal octal number එක අහන්නේ. එතකොට ඔයාට මෙන්න මෙහෙම තමයි ගාන දීලා තියෙන්නේ. මේකට equal වෙන octal number එක අහද්දී binary octal සම්බන්ධ වෙද්දී octal කියන එක හැදෙන්න දෙකේ කීවෙනි බලයද? 3 බලය නේද? ඒතර 8 කියන්නේ දෙකේ 3 බලය. එහෙනම් දැන් ඔයාගෙන් අහන්නේ octal number එකක්. එහෙනම් අපි bits කීයද වෙන් කරන්න ඕන? 3 3. 3 3 වෙන් කරද්දී මෙතනයි 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 3 3 වෙන් කරන්න පුළුවන්. එක්කයාට මේක අර වගුව බලලා උත්තරේ ලියන්න පුළුවන්. නැත්තම් මේ දීලා තියෙන එක ඩෙසිමල් කරන්න. 1 2 4 මේ දෙකම කැපෙනවනේ. එතකොට 10 කියන්නේ 2යි. මෙතනින් 1 2 4 1 කැපෙනවා. 4යි 2යි 6යි. ඉතින් මෙතනක් තියෙන්නේ 6ම තමයි. ආයෙමත් මෙතන 1 2 4 4යි 2යි 6යි 1යි කීයද? 7යි. 7662. ඒ උත්තරේ තියෙන්නේ 4 වෙනි එකේ. Third question එක. The hexadecimal equivalent of දීලා තියෙන value එකක් ඒකේ hexadecimal value එක අහනවා. ඔන්න ඔහම තමයි දීලා තියෙන සංඛ්‍යාව. hexadecimal කියන්නේ 16. 16 කියන්නේ දෙකේ කීවෙනි බලයද? 4 වෙනි බලය. එහෙනම් අපේ උත්තරේ හදද්දී bits කීයද වෙන් කරන්න ඕන? 4 4. මේ වගේ ඔයා 4 4 වෙන් කරන්න. ඊට පස්සේ අර ඉස්සල් එක විදියටම ඩෙසිමල් කරන්න තියෙන 1 2 4 8 4ක් කැපෙනවා 1ක් කැපෙනවා 8යි 2යි 10යි. ඉතින් මේ හෙක්සඩෙසිමල් වැලියු එකක් නේ අහන්නේ. 10 කියලා ලියන්න ඒ වෙනකොට අපි ලියන්නේ කීයද? A. 1 2 4 8. 8යි 4යි ගන්නෙ නෑ. 2යි 1යි 3යි. මෙතනට එනවා 1 2 4 8. 4යි 2යි 6යි. මෙතනට එනවා 1 2 4 8. මේකට කැපෙනවා 13ක් එනවා. 13 කියන්නේ කීයද? A කියන්නේ 10යි, B 11යි, C 12යි, D 13යි. එතකොට මෙතනින් එනවා 13 කියලා. ඉස්සරහට එකනේ තියෙන්නේ. එතකොට එනවා 1යි D 6යි 3යි A. 1යි D 6යි 3යි A තියෙන්නේ කොහෙද? දෙවනි උත්තරේ. 4 වෙනි එක. Consider the following statements. 2B16 is equivalent to octal 53 කියලා දීලා තියෙනවා. දෙවැනි එකේ දීලා තියෙනවා 43 decimal is equivalent to binary number එකක්. C වල දීලා තියෙනවා binary number එකක්
ඒක equivalent වෙනවලු 53 වලට. ඉතින් අපිට මේ ඔක්කොම හදලා බලන්න වෙනවා. මොකද මෙතන උත්තරවල all ABC කියලා තියෙන හින්දා. හරිද? ඉතින් හැම එකක්ම දැන් අපි කරලා බලමු. කොහොමද hexadecimal octal කරන්නේ? 2b hexadecimal වලින් තියෙනවා. ඒක octal කරන්න කලින් අපි මොකද කරන්න ඕන? binary කරන්න ඕන. b කියන්නේ කීයද? 11යි. ඉතින් 11 binary කරද්දී මතක නැති කට්ටිය මෙන්න මෙහෙම බෙදන්න. 2 5 10යි ඉතුරු 1යි. දෙවරක් 2 4යි ඉතුරු 1යි. දෙවරක් 1 2යි ඉතුරු නැහැ. ඒතර 10යි 11 කියන එක මෙතනට එන්නේ. දෙක binary කරන්න. දෙක binary කරපුවම දෙවරක් 1 2යි ඉතුරු නැහැ. ඒතර 10යි එන්නේ. හැබැයි අපි මේක ලියන්න ඕන bits කීයකින්ද? 4කින්. මොකද hexadecimal binary කරද්දී bits 4කින් ලියන්න ඕන. ඉතින් මෙතන ඉස්සරහට බිංදු දෙකක් දැමිය යුතුමයි. ඊට පස්සේ මේ ආපු සංඛ්‍යාව ලං කරලා ලියා ගන්න. දැන් මොකද කරන්න ඕන? 3 3 වෙන් කරන්න ඔක්ටල් සංඛ්‍යාව හොයන්න. මෙතනින් එන්නේ කීයද? 1යි 2යි 4යිනේ. 4ට උඩින් තියෙන බිංදුව එක කැපිලා යනවා. ඒතර 1යි 2යි කියන්නේ 3යි. මෙතනින් එන්නේ 1 2 4 4යි 1යි 5යි. ඉස්සරහින් එන්නේ බිංදුව. එතකොට එනවා 53 කියන එක. හරිද? එතකොට පළවෙනි එකේ තියෙන 2b hexadecimal කියන සංඛ්‍යාව equivalent වෙනවලු octal 53ට. එතකොට a කියන එක අපි කියනවා හරි කියලා. හරිද? එතකොට a හරි. ඊළඟ එක බලමු. decimal 43 is equivalent to binary number එකක් දීලා තියෙනවා. ඉතින් අපි 43 කියන එක බලමු. 43 binary number එකක් කරනවා. මෙතනට එන්නේ දෙවරක් 2 4යි. දෙවරක් 2 7 දෙවරක් 43 නේ. දෙවරක් 1 2යි ඉතුරු 1යි. දෙවරක් 10 20යි ඉතුරු 1යි. දෙවරක් 5 10යි ඉතුරු නැහැ. දෙවරක් 2 4යි ඉතුරු 1යි. දෙවරක් 1 2යි ඉතුරු නැහැ. හරිද? ඉතින් මෙන්න මේ විදිහට ගත්තාම අපට උත්තර එනවා 1.1 1.1 1.1 1.1 1.1 1.1. එතකොට B කියන ආන්සර් එක හරි. ඊළඟට දීලා තියෙනවා බයිනරි සංඛ්‍යාවක්. මෙන්න මේක. ඕකට equivalents ද කියලා කියනවා 53 කියන එක. ඉතින් මේක 3 3 වෙන් කරපුවම උත්තරේ එන්නේ කීයද? මෙතනින් එන්නේ 3, මෙතනින් එන්නේ 5. 53. හරිද? එතකොට මේකේ 3ම හරි. උත්තරේ වෙනවා මොකද්ද? A B C all කියන එක. 5th question එක. Which of the following communication media uses the reflection of light to transmit data? Data communication වලදී ආලෝකය කියන එක අරගෙන ඒකේ පරාවර්තනය ගන්නේ මොන මීඩියා එකේද කියලා අහනවා. හරිද? ඉතින් ඕක ගන්නෙ මොකේද? fiber optics වල. අමතක කට්ටියට මතක් කරන්නම් fiber optics ඒ හීනි වීදුරු මේකක් මේකයි කියලා ගත්තොත් data යන්නේ මෙන්න මේ වගේ ආලෝකය වගේ. හරිද? ආලෝකයේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය වෙවි මෙතනින් පටන් අරගෙන සෙන්ඩට යනවා. ඉතින් මේකෙදි ශක්ති හානිය කියන එක ගොඩාක් අවමයි. හරිද? ඊළඟ එක. Some devices serves as either input or output devices only, while others serves as both input and output devices. සමහර ඒවා both input and output devices වෙද්දී සමහර ඒවා only input වෙනවලු, සමහර ඒවා only output වෙනවලු. Which of the following serves as output devices only? ඉතින් දැන් ඔය pass papers කරපු ගොඩක් කට්ටියට නිකන් මතක ඇති හැම වෙලාවෙම වගේ ඇහුවා මොනවාද both input and output කියන්නේ කියලා. ඉතින් ප්‍රශ්නේ හරියට කියවන්නේ නැහැ. උඩ එක කිව්ව ගමන් හිතනවා ඇහුවේ both input
ඉන්පුට් and output එක කියලා ගහනවා පළවෙනියෙන්ම තියෙන එකට. ඒකයි ඒගොල්ලෝ පළවෙනියෙන්ම ඒ උත්තරේ දීලා තියෙනවා. නමුත් මේකේ අහලා තියෙන්නේ මොකද්ද? output device එකක් විතරක් වෙන්නේ මොකක්ද කියලා. ඉතින් පළවෙනි එකේ touch screen එක input and output දෙකම තියෙනවා. දෙවෙනි එක printer හරි webcam කියන එක input device එක. හරිද? හතරවෙනි එකේ touch screen තියෙන හින්දා ඒක වැරදි. එතකොට තුන්වෙනි උත්තරේ හරි printer and speaker. printer කියන එක අපිට hard copy දෙන output එකක්. ඉතින් ඕක මතකද ඔයගොල්ලන්ට? අපිට output කියන එක ගත්තහම ආකාර කීයක් තියෙනවද? 3ක් තියෙනවා. hard copy දෙනවා එකක්, අනිත් එක soft copy එකක් විදියට පෙන්නනවා, අනිත් එක මොකක් විදියටද? sound එක විදියට. ඉතින් sound එක විදියට අපිට output එක ගන්න පුළුවන් speakers වලින්, headphones වලින් වගේ. හරිද? hard copy විදියට තමයි printer එකෙන් ගන්න පුළුවන් වෙන්නේ. soft copy ඒවා තමයි මොනවාද? ඕගලගේ monitor එක, projector එක, දැන් ඕගලන්ට ගත්ත හැකිනේ smart board එක, මේ ඔක්කොම soft copy. අපේ computer එකේ තියෙන දේම අපිට පෙන්නනවා. හැබැයි hard copy කියන්නේ අපිට අල්ලලා බලන්න පුළුවන් ද print out එකක් එළියට ගන්න පුළුවන් වෙන එකක්. ඉතින් printers ගැන කතා කරද්දිත් ඕගලන්ට මතකද දන්නේ නැහැ impact printers, non impact printers කියලා ආයේ ಜಾති දෙකක් තිබ්බා. impact printers කියන්නේ මොනවාද? ඝට්ටණය වෙන ඒවා. එතකොට ඝට්ටණය වෙනවා නම් අනිවාර්යයෙන්ම සද්දය ඇහෙනවා. මේ වගේ එකක් එද්දි සද්ද එනවා. typewriter එකෙන් type කරද්දී සද්ද එනවා වගේම මේ printer එකෙන් print out එක එළියට එද්දි සද්ද එනවා. සද්ද එන printers හඳුන්වනවා එහෙනම් impact printers කියලා. උදාහරණ මොනවාද? මතකේ තියෙනවද? dot matrix printer, line printer. තව එකක් තියෙනවා daisy wheel printer කියලා. ඒක ඔයගලගේ අච්චු පොතේ නැහැ. ඊළඟ අනිත් ක්‍රමය තමයි non impact printers. ඒකෙදි ගොඩක් සද්ද එන්නේ නැහැ. ඒකෙදි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ cartridges නැත්නම් toners වගේ ඒවා. උදාහරණ laser printer, inkjet printer, bubble jet printer, plotter වගේ ඒවා. ඉතින් චුට්ටක් ආයමත් grade 10 second lesson එකේ ওই ටික තියෙනවා බලා ගන්න. 7th question එක. Which of the following truth table is equivalent to the logic circuit given below? මේ දීලා තියෙන එකට අදාළ truth table එක මොකක්ද කියලා අහනවා. ඉතින් අපි ඕක බලමු. මෙතනින් යන්නේ A නම් මේ තියෙන not gate එක. එහෙනම් මෙතනින් එළියට යන්නේ A bar. මේක දිගේ එන්නේ B. එහෙනම් මේ O gate එක නම් මෙතනින් යන්නේ මොකන්ද? A bar plus B. O gate එක ආයේ මොකද වෙලා තියෙන්නේ? No gate එක වෙලා. කියන්නේ ඒකේ විරුද්ධ එක වෙලා. එහෙනම් ඊට පස්සේ ලැබෙන්නේ මොකද්ද? A bar plus B කියන එකෙත් සම්පූර්ණ bar එක. ඉතින් ඕක දිහා බැලුවයි කියලා අපිට එකපාර output එක මොකක්ද කියලා තීරණය කරන්න අමාරුයි. අපි truth table එකක් ඇඳලා බලමු. ඔයාට ඕන වෙනවා A. ඔයාට ඕන වෙනවා B. ඊට පස්සේ A bar. ආයෙමත් ඕන වෙනවා A bar plus B. ඊට පස්සේ ඕන වෙනවා A bar plus B. ඒකේ not එක. B කියන එකට එන්නේ 0.1 0.1. A එකට එන්නේ 0.2 1. එහෙනම් A bar කියන්නේ මොනවාද? මේ තියෙන එකේ විරුද්ධ එක. මේකේ විරුද්ධ එක වෙන්නේ මොකද්ද? 0 නම් 1. 0 නම් 1. 1 නම් 0. 1 නම් 0. ඊට පස්සේ ඕන වෙනවා A bar plus B කියන එක. 0.1 1 1 1 1 0.0 0.1 1 1. ඕකේ විරුද්ධ එක 0.2 1 0. ඉතින් මේ උත්තරේ කොහෙද තියෙන්නේ? දෙවනි එකේ. හරිද? එහෙමයි උත්තරේ හොයන්නේ. එකපාර අපිට truth table එක ගන්න බෑ.
ඕගොල්ලෝ ඉස්සෙල්ලම බූලියන් ඉක්වේෂන් එක හොයාගෙන ඒකට අදාළව ට්‍රුත් ටේබල් එක ඔයාලට හම්බෙන රෆ් පේපර් එකේ හදලා ඉවර වෙලා තමයි මේකට උත්තරේ දාන්න ඕන. ඊළඟ එක. Which of the following logic circuit has the truth table equivalent to the truth table of the logic circuit shown on the right hand side? ඔන්න දැන් මම මේක නම් ගණන් හැදුවා ඒත් දැන් මතක නැතුව ඇති. අපි චුට්ටක් ඕක බලමු. මෙතනින් යන්නේ A. මෙතනින් යන්නේ A බා. මෙතනින් එන්නේ B. එහෙනම් එළියට යන්නේ B බා. පිටතට යන්නේ මොකද්ද? A බා ධන B බා. හරිද? A බා ධන B බා. පුතේ ඔයගොල්ලන්ගේ සිලබස් එකේ ඔය බූලියන් ලෝස් කියන එක අයින් කරලා තියෙනවා කියලා මම උගන්වද්දි කිව්වා. හරිද? ඒවල තිබ්බා ඩී මෝගන් ලෝ කියලා එකක්. මේ ඩී මෝගන් ලෝ එකේදී කියන්නේ මෙන්න මෙහෙම දෙයක් හොඳට අහගන්න. A ධන B බා කියලා කොහේ හරි තිබ්බොත් ඒක සමාන වෙනවලු මෙන්න මෙහෙම එකකට. හොඳට බලා ගන්න අමතක කරන්න එපා මේක. මෙන්න මේක දෙකට මැද්දෙන් කඩන්න. කඩපුවාම එක පැත්තකට ඉතුරු වෙනවා A බා අනිත් පැත්තට ඉතුරු වෙනවා B බා. මැද්දේ තියෙන එකතු කිරීමනේ. එහෙනම් ඒකේ විරුද්ධ එක මැද්දට ලියන්න. එතකොට මොකද්ද වෙන්නේ? ඔයාට උත්තරේ ලිව්ව හැකි A ධන B සම්පූර්ණ එකේ බා සමානයි A බා වරක් B බාවට. එහෙනම් මේකේ වම් පැත්ත බලන්න ස්ක්‍රීන් එකේ ඔයාට දෙනවා මෙහෙම එකක් AB බා කියලා. එහෙනම් මේක දෙකට කඩපුවම මොකද වෙන්නේ? මේ මැද්දෙන් කඩන්න. එක පැත්තක එනවා A බා අනිත් පැත්තෙන් එනවා B බා. මැද්දේ තියෙන ಗುಣ කිරීමනේ ඩොට් එක තියෙන්නේ. මේකේ ඩොට් එක ඇඳලා නැති වුණොත් මේ වගේ ලං කරලා ලියන්නේ වැඩි කිරීමේදී නැත්නම් මල්ටිප්ලිකේෂන් එකේදී මැද්දේ තියෙන්නේ මොකද්ද? ඩොට් එක. ඩොට් එකේ විරුද්ධ එක විදිහට අපි දානවා මොකද්ද? ප්ලස්. එහෙනම් ඔයාට එතනදී ලියන්න පුළුවන් A B සම්පූර්ණ එකේ බා සමානයි A බා ප්ලස් B බා. ඉතින් මෙන්න මේ දෙක චුට්ටක් මතක තියාගන්න. කොහොමද අපි එක ගත්තේ? අර මෙහෙම සම්පූර්ණ එකටම බා එක ඇවිල්ලා තියෙනවා නම් මැද්දෙන් කැඩුවා. එක පැත්තක් අනිත් පැත්තට දැම්මා. අනිත් පැත්ත මේ පැත්තට දැම්මා. ඊට පස්සේ අර මැද්දේ තියෙන ඔපරේටර් එක ප්ලස් නම් තියෙන්නේ මල්ටිප්ලිකේෂන් කරනවා. මල්ටිප්ලිකේෂන් නම් තියෙන්නේ ප්ලස් කරනවා. ඉතින් දැන් ඕක ඕගලන්ට සිලබස් එකේ නැහැ. හරිද? ඕගලන්ගේ දැනුමට මම කිව්වේ ගාන හදද්දි මේක ඇඳ ඇඳ ඉන්න ගියොත් වෙලා යනවා කියලා හිතුනොත් ওই විදිහට චෙක් කරලා බලන්න පුළුවන්. ඒ විදිහට අපි දැන් ඉස්සෙල්ලා පොඩ්ඩක් කරලා බලමු. ඊට පස්සේ මම ඕගලන්ට ට්‍රුත් ටේබල් ඇඳලා ගාන හදලා පෙන්නන්න. මෙතනින් එන්නේ මොකක්ද එහෙනම්? A බා B බා. එහෙනම් පිටතට යන්නේ A බා ප්ලස් B බා. එහෙනම් දැන් ඔයාට පුළුවන් මේකට සමාන වෙන එක ලියන්න. කොහොමද ලියන්නේ? A හරිද? මෙතන වැඩි එකතු කිරීමන තියෙන. එහෙනම් මොකද වෙන්නේ? වැඩි කිරීම. ඊට පස්සේ B සම්පූර්ණ එකේ බා. ඕක කොහෙද තියෙන්නේ? මෙන්න මේ පළවෙනි එකේ. තේරුණාද? ඉතින් දැන් ඕගොල්ලන්ට ඕක සිලබස් එකේ නැහැනේ. හරිද? මේ විදිහට හැදුවට කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේගොල්ලෝ ආන්සර් එකේ බලාපොරොත්තු වෙන්නේ ඕගොල්ලන්ගේ මේ හතරෙන් හරි උත්තරය තෝරන්න. නමුත් ඕක අමතක වුණොත් අපි කොහොමද කරන්න කියලා බලමු. ඔයාට ඕන වෙන්නේ A bar plus B bar. ඉතින් A bar plus B bar කියන එකට ට්‍රුත් ටේබල් එක අඳින්න. A B. ඊට පස්සේ A bar B bar. අවසානයේ ඕන වෙනවා A bar plus B bar. එතකොට බිඳුවයි 1යි බිඳුවයි 1යි බිඳු 2යි 1යි 1. A bar කියන්නේ එහෙනම් 1යි 1යි බිඳුවයි බිඳුව. B bar කියන්නේ 1යි බිඳුවයි 1යි බිඳුව. හරිද? ඊට පස්සේ මේ දෙක එකතු කරන්න. උත්තර එනවා 1යි 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 බිඳුව.
මේක තියෙන්නේ මොන ගේට් එකේද කියලා ඉතින් මතකේ තියෙනවා නම් කෙලින්ම ගැහුවා හැකි එකට. ඒත් මතක නැහැයි කියලා හිතන්න. ඒත් මතක නැත්තම් මොකද කරන්න පුළුවන්? මේවල අවුට්පුට් ඇඳලා බලන්න. මෙතනින් එන්නේ AB. එහෙනම් පිටතට යන්නේ AB බා. සම්පූර්ණ එකේ බා. අපි ඉතින් ඔකට ට්‍රුත් ටේබල් එක අඳිමු. මම මේ මෙතනින් අඳින්නම්. මේකේ AB තියෙනවනේ. මේක අමතක කරන්නකො. AB බා කියන්නේ මොකක්ද එහෙනම්? AB කියන්නේ බිඳුවරක් බිඳුව බිඳුවයි බිඳුවරක් එක බිඳුවයි එක්වරක් බිඳුව බිඳුවයි එක්වරක් එක එක. එහෙනම් AB බා කියන්නේ කීයද? ඒකේ විරුද්ධ එක. එහෙනම් ඔයාගේ මේකට ආපු උත්තරේ මේකෙන් එනවනේ පළවෙනි එකෙන්ම. ඉතින් මේක නම් එතකොට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ උත්තරේ කියලා සිලෙක්ට් කරන්න පුළුවන්. හරිද? එහෙම නැත්තම් අනිත් ඒවටත් ඇඳලා බලන්න. මෙතනින් එන්නේ A + B. මෙතනින් එන්නේ A + B. එහෙනම් මේක ඇතුලෙන් යන්නේ මොකද්ද? A + B වැඩි කිරීම A + B. ඒකේ සම්පූර්ණ කියලා. පැහැදිලිද? ඉතින් ඔයාලා තව දන්නවා නම් ඒ එක ඒකෙම වැඩි වුණාම නේද ඒ වලට තියෙන 0.1 කියලා හිතන්නකෝ ඉන්පුට්. ඒක ඒකෙම වැඩි වුණාම නේ ඒ වැඩි කිරීමයි කියන්නේ. ඒතර 0.0 එක්වරක් එක එකයි. මේකෙන් එන උත්තරේම නේද මේකෙනුත් එන්නේ. එහෙනම් ඔයා හොඳට මතක තියාගන්න. A ධන B වරක් ආයේ A ධන B කිව්වොත් මේක මේකෙන්ම වැඩි වෙලා. එහෙනම් මේ දෙකම වෙනුවට එක A ධන B එකක් ලියන්න පුළුවන්. තේරුණාද? ඉතින් එහෙනම් මෙතනත් ලියන්න පුළුවන් කොහොමද? A ධන B බා කියලා ලිව්වා. හරිද? එච්චර දේවල් හිතන්න යන්න එපා. මම මේ වැඩිපුර ඕගොල්ලන්ගේ දැනුමට කිව්වේ. ඕගොල්ලෝ මේක බලද්දී චුට්ටක් ඒක හිතලා බලන්න ඕගොල්ලන්ට මතක තියාගන්න පුළුවන්ද කියලා. ඒක නිකන් අමාරුයි වගේ නම් හොඳම වැඩේ මේකෙන් එන අවුට්පුට් එක ට්‍රුත් ටේබල් එක අඳින්න. ඊට පස්සේ මේ හැම ආන්සර් එකකම අවුට්පුට් එකට ට්‍රුත් ටේබල් ඇඳලා බලන්න මොකද්ද සමාන වෙන්නේ කියලා. ඉතින් සාමාන්‍යයෙන් ඔය වගේ එකකදී පළවෙනි එක දෙවෙනි එක වගේ දෙනවා ආන්සර්ස් විදියට. හරිද? දැන් මේකේ පළවෙනිම එක දීලා තියෙනවනේ. තේරුණා නේද? චුට්ටක් මොලේ කල්පනා කරලා උත්තරේ ලියන්න පුළුවන් එතකොට. ඊට පස්සේ 9th question එක. කියන්න. කාටද ප්‍රශ්නයක්ද? හරි. 9th question. Consider the following statements. Managing the hardware, providing user interface, providing spreadsheet and word processing facilities. Which of the above are key services of an operating system? Operating system එකේ key services මොනවාද කියලා අහනවා. ඉතින් අපි චුට්ටක් lesson එකට යමු. මේක තියෙන්නේ grade 10 operating system lesson එකේ. මේ lesson එකේ තමයි ඕකට අදාළ උත්තරේ තියෙන්නේ. ඉතින් මේක කියනවා operating system එකේ ප්‍රධාන කාර්යයන් මොනවාද කියලා අහන්න. හරිද? මේ තියෙන්නේ services of an operating system. The operating system is a software which manages the hardware and other software in a computer system. It provides services to other software. අනිත් software වලටත් services දෙනවා. හරිද? නමුත් එයාගේ ප්‍රධාන කාර්ය මොනවාද කියලා ඇහුවොත් ඔයා ලියන්න ඕන මොනවාද? Managing the hardware of the computer. hardware manage කරනවා සහ ඕගොල්ලන්ට වැඩ කරන්න interface එකක් දෙන එක. හරිද? ඒව යටතේ තමයි මේ පල්ලෙහා තියෙන ඒවා කතා කරලා තියෙන්නේ. Managing the hardware යටතේ තමයි මේ management වර්ග 6ක් කතා කරලා තියෙන්නේ. ඉතින් හොඳට මතක තියාගන්න operating system එකේ ප්‍රධාන කාර්ය දෙකයි. Managing the hardware of the computer and providing user interface කියන එක. එහෙනම් ඔයාලගේ ආන්සර් එක වෙන්න ඕන මෙතනදී මොකද්ද? A and B only කියන එක.
10th question එක. Consider the following statements. Register memory in a computer has a smaller capacity than that of a hard disk. Hard disk එකට වඩා register memory එකේ capacity එක ගොඩාක් අඩුයිලු. ඉතින් දැන් register memory කොහෙද තියෙන්නේ? මතක් කරන්න බලන්න. computer එකේ CPU එක ඇතුලේ තමයි register memory තියෙන්නේ. CPU එක කොටස් තුනකට බෙදනවා. Computer register memory, arithmetic and logic unit and control unit කියලා. ඇයි මේ registry memory එකක් තියෙන්නේ? computer එක ගොඩක් වේගෙන් වැඩ කරනවා. CPU එක ගොඩක් වේගෙන් calculations operations කරනවා. එයාට ඕන වේගෙන් ඒ ඕන data දෙන්න computer එකේ memory එකට බෑ. RAM එකට බෑ. අන්න ඒ හින්දායි register memory කියලා එකක් තියෙන්නේ. ඉතින් එයා ඉන්නේ තාවකාලිකව. data එක තියෙන තාවකාලිකව. හරිද? ඉතින් data තාවකාලිකව තියාගෙන CPU එකට දෙන්න තමයි එයාගේ memory එක හදලා තියෙන්නේ. ඉතින් ලොකු capacity එකක් එයාට ඕන වෙන්නේ නෑ. එයා තමයි computer එකේ තියෙන චූටිම memory එක. මේ memory එක ගොඩාක් චූටි හින්දා එයාගේ access speed එක අපි කියනවා මොකක් කියලාද? ගොඩාක් වැඩි. computer එකේ speed එක අතින් වැඩිම memory එක register memory වෙද්දී computer එකේ අඩුම capacity එක තියෙන්නේ කාටද? එයාටම තමයි. කාටද? register memory වලට. එතකොට A කියන එක හරි. ඊළඟ උත්තරේ B. Data access speed of register memory is slower than the speed of hard disk. hard disk එකට වඩා register memory එකේ speed එක අඩුයිලු නැහැ. මම ඉස්සෙල්ලා කිව්වේ register memory එක තමයි computer එකේ speed memory එක. එහෙනම් B වැරදි. C. Per bit cost to store data in register memory is higher than the per bit cost to store data in a hard disk. ඒ මොකක්ද ඒ කියන්නේ? Per bit cost. තප්පරයකට ද per bit මොනවාටද? bit එකකට data store කරන්න යන වියදම වැඩිලු hard disk එකක bit එකක් save කරන්න යන ඉඩට මේ ඉඩේ මිලට වඩා. ඉතින් ඒක එහෙමයිනේ. මොකද register memory එක තමයි speed එකෙන් වැඩිම. ඉතින් ඒ හින්දා speed එකෙන් වැඩි වෙද්දි මොකද වෙන්නේ? ගාණත් වැඩි. ඉතින් ඕක තියෙන්නේ කොයි lesson එකේද? ඕගලන්ට මතක නැතුව ඇති නේද? third lesson එකේ number system වලට පස්සේ මේ තියෙන මේ bit byte ගැන කතා කරාට පස්සේ ඔයගොල්ලන්ගේ note එකේ තියෙනවා මෙන්න මෙහෙම එකක්. Capacities of data storage devices. හරිද? මම මේකේ රූප සටහනේ මේ ඊතලයේ තියෙන්නේ වැඩි එකේ ඉඳලා අඩු එකට එනවා කියන එක ඊතලයේ පැත්තට ඇඳලා තියෙන්නේ. නමුත් ඉතින් ඇත්තටම ඊතලයේ දිහා බලපුවම හිතෙන්නේ වැඩි පැත්තට ඇඳලා තියෙනවා කියලා. නමුත් මේකේ අහලා තියෙන capacity එකනේ. ඉතින් capacity එක ගත්තාම register memory එකේ තමයි අඩුම memory එකක් තියෙන්නේ. හරිද? මේ පැත්තේ magnetic tape වල තමයි වැඩිම එකක් තියෙන්නේ. speed එක අතින් ගත්තාම register memory තමයි speed එකෙන් වැඩිම. අඩුම ඒවා වෙන්නේ මොනවද? capacity අතින් වැඩි ඒවා අනිවාර්යයෙන්ම speed එකෙන් අඩුයි. අයියේ. ඇඟේ ප්‍රමාණය වැඩි වෙන්න යාට දුවන්න ප්‍රමාණය අඩුයි. speed එක අඩුයි. ඒ වගේ එකක් තමයි මෙතන තියෙන. ඉතින් ඕගොල්ලොත් ඒක මතක තියාගන්න. ඊට පස්සේ මේ තියෙන cost per unit storage. බාන්න register memory වල තමයි ගාණ වැඩිම. අඩුම CD DVD වගේ. හරිද? ඉතින් ඕක හා සම්බන්ධයෙන් තමයි ඒ question එක අහලා තිබ්බේ. උත්තරය වෙන්නේ A and C only කියන එක.
Consider the following statements. Logging into a computer using a stolen user ID and password of another person. වෙන කෙනෙක්ගේ ID එකයි password එකයි හොරකම් කරලා computer එකට log වෙනවා. ඒ තමයි A label එකෙන් දීලා තියෙන්නේ. B. Downloading and installing a free and open source software without paying for a license. ඉතින් ඉන්ටර්නෙට් එකේ තියෙන free and open source ඒවා අපිට නොමිලේ download කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඒකට ආයේ license එකට ගෙවන්න දෙයක් නැහැ. C. The manager of an online shop selling a list of email addresses of his customers to a marketing company without the consent from the customers. සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ඇඳුම් ගන්න ගියාපුවාම ඔය fashion back no limit ඕවල දෙනවනේ නේද loyalty card කියලා loyalty card එකක් ඉල්ලන්න යද්දි ඕගොල්ලන්ගෙන් form එකක් fill කරගන්නවා නේද ඉතින් ඕගොල්ලන්ගෙන් අහනවා මොනවාද ඕගොල්ලන්ගේ email addresses phone numbers ඒවා මේවා අහනවා ඉතින් මේ කියන්නේ ඒ වගේ කතාවක් online shop එකක්ලු ඉතින් online shop එකක් නම් අනිවාර්යයෙන්ම email address එක ඒ shop එකේ තියෙනවනේ නේද ඒගොල්ලන්ගේ documents වල ඒ එක පුද්ගලයාගේ email address තියෙනවා මේ කම්පැනි එක මොකද කරන්නේ marketing company එකකට අර මිනිස්සුන්ගේ email address දෙනවලු මිනිස්සුන්ව දැනුවත් කරන්නේ නැතුව which of the above examples create ethical issues ඉතින් ඔය කියලා තියෙන තුනේ ethical issues එන්නේ මොනවාවලින්ද කියලා අහනවා මොකද්ද උත්තරේ වෙන්නේ A and C only කියන එක 12th question the following four icons labeled as P, Q, R and S are commonly used in word processing software to align text in a document consider the following statements A P aligns text to left. P කියන එක left ලු. මේ කතාව හරි. And R aligns text to right. මේක. එතකොට ඒකත් හරි. එතකොට A කියන එක සම්පූර්ණයෙන්ම හරි. P. B. P aligns text to left. ඒක හරි. And S aligns text to right. S එක right එකටද තියෙන්නේ? නැහැ. left and right දෙකම සමාන මේක අපි හඳුන්වනවා justify කියලා. C. Q aligns text to center. Q කියන එක center ලු ඒක හරි. And S justifies text. එහෙනම් C කියන එකෙත් දෙකම හරි. Which of the above statements are true? දෙකම හරි වෙන්නේ මොකේද? A and C වල. 13. Consider the following statements regarding tasks carried out on a spreadsheet while in a folder by a right-handed user. Harida? Place the mouse pointer on the file ekuda mouse pointer එක තියන්නලු and single click the right button of the mouse. Right button එක mouse එකේ click කරපුවාම මොකද වෙන්නේ? menu එකක් එන්නේ. නේද? අපි දැන් ඊළඟ එක බලමු. B. Place the mouse pointer on the file එකට mouse pointer එක තියලා and double click the right button of the mouse. mouse එකේ right එක double click කරන්න. ඒකද මුකුත් වෙනවද? නැහැ. right එක click කරන්නේ අපි මොනකටද? හැම වෙලාවෙම menu එකක් ගන්න. ඒකේ double click කරනවද? නැහැ. Place the mouse pointer on the file and double click the left button of the mouse. මෙන්න මේක ඉතින් හරි. අපි සාමාන්‍යයෙන් මොනා හරි එකක් open කරන්න. Which of the above results in opening the spreadsheet file? ඔයාගේ තියෙන document එක open කරන්න එහෙනම් ඔයාලට මොකද කරන්න පුළුවන්? මේක පාවිච්චිට ගන්න පුළුවන්. C only කියන එක. හරිද? ඇයි පුතේ මේ double click කියලා දෙන්නේ? හේතුව බලන්න. මේ තියෙන desktop එකේ තියෙන file එක. මේ තියෙන desktop එකේ තියෙන Excel file එක. හරිද?
මේ Excel ෆයිල් එක ඕපන් කරන්නනේ අහන්නේ. බලන්න right click කරපුවාම මොකද වෙන්නේ? menu එකක් එනවා. හරිද? මම right එක double click කරනවා. ඒත් menu එකම තමයි එන්නේ. හැබැයි මම left එක එක සැරයක් click කරනවා. open වෙනවද? නැහැ. select වෙනවා විතරයි. හැබැයි ඒක මම මොකද කරන්නේ? double click කරනවා. double click කරන එකේ තේරුම මොනවාද? පළවෙනි click එකෙන් select වෙනවා, දෙවෙනි click එකෙන් open වෙනවා. දැක්කද? එතකොට තමයි මෙන්න මේක open වෙන්න ගන්නෙ. ඉතින් එහෙනම් ෆයිල් එකක් open කරන හැටි තමයි ඒකේ අහලා තිබ්බේ. උත්තරේ වෙන්නේ C only කියන එක. 14. Consider the following statements related to the use of shortcut keys in commonly used word processing software. Control C. Copy කරන්න ගන්නවලු. හරි. Control A. To select all text. මුළු document එකේම තියෙන text සහ objects ඔක්කොම select කරන්න keyboard එකේ control button එකයි ඒ අකුරයි press කරනවා. හරි. Control V is used to paste. ඒකත් හරි. එහෙනම් උත්තරේ all A B C. What විභාග ඕගොල්ලෝ operating system lesson එකේ මේ shortcut keys ටික තව වැඩිපුර ඒවා තියෙනවා. ඊට අමතරව Word, Excel, Access කියන ඒවලත් ඔය shortcut keys කිහිපයක් තියෙනවා. හරිද? ඒවා බලන්න hyperlink එකක් open කරන්න, find කරන්න, නේද? print කරන්න ඔය වගේ shortcuts තියෙනවා. PowerPoint එක ගත්තාම PowerPoint එකේ escape button එක press කරපුවාම මොකද වෙන්නේ? PowerPoint එකේ F5 button එක press කරපුවාම මොකද වෙන්නේ? W අකුර press කරපුවාම මොකද වෙන්නේ? B අකුර press කරපුවාම මොකද වෙන්නේ කියලා චුට්ටක් බලන්න. note එකේ තියෙනවා. PowerPoint එකේ නම් W අකුර press කරපුවාම වෙන දේ බලන්න ඕන. මේ wide screen එකක් එනවා. wide screen එක. ආයෙ වෙන key එකක් ඔබවුවම මේක exit වෙනවා. මම PowerPoint එක කොහොම play කරලා තියෙද්දි B අකුර press කරනවා. B කියන්නේ black නේ. එතකොට screen එක black වෙනවා. ඉතින් අන්න ඒ වගේ shortcut keys චුට්ටක් හොයලා බලාගන්න ඔයගලගේ පොතෙන්. What would be the number displayed if a formula මෙන්න මේක is entered in a cell of a spreadsheet? මොකද්ද දීලා තියෙන formula එක? මෙතන උඩින් ලියනවා බලන්න. 2 3 බලය ධන brackets ඇතුලේ 5 - 3 multiply 6 divide by 4. මේක අපි ඉස්සෙල්ලම මොකද්ද කරන්න ඕන? brackets කරන්න ඕන. ඉතින් brackets කරනවා නම් bracket එක ඇතුලේ තියෙන ඒවා කරන්න ඕන. 5 - 2 කීයද? 5 - 3. answer එක 2. ඊට පස්සේ මොකද්ද අපි දැන් කරන්න ඕන? මේ බලය 2 3 බලය කීයද? 8යි. 8 ධන 2. ඊට පස්සේ අපිට කරන්න තියෙන දේ වැඩි කිරීමනේ. වැඩි කිරීමයි බෙදීමයි එකම මට්ටමේ තියෙන්නේ. ඒකේ අපිට පළවෙනිම හම්බෙන වැඩි කිරීම. ඉතින් ඒක තමයි කරන්නේ. එතකොට 8 ධන 2 වැඩි කිරීම 6නේ තියෙන දෙවරක් 6 කීයද? 12යි. ඒක බෙදීම 4. එතකොට ඊට පස්සේ මොකද්ද කරන්නේ? 8 ධන 12 බෙදීම 4. 12 4ෙන් බෙදපුවම 3යි. 8යි 3යි කීයද? 11යි. ඊට පස්සේ question number 16 and 17 වලට මෙන්න මේ figure එක ගන්න කියලා කියනවා. Circumference of a circle can be calculated with the formula 25r where r is the radius of the circle. හරිද? මොකද circle එක නැත්නම් වෘත්තයක circumference එක හොයන්න 25r අපි පාවිච්චි කරනවලු. Assume that the value of phi is given in cell C2. cell C2 එකේ දීලා තියෙනවලු මේක ඉතින් මම ඕක ඔයගලන්ට දැන් Excel එකේ කරලා පෙන්නන්න. A එකේ තියෙනවලු radius කියලා එකක්. B එකේ තියෙනවලු circumference කියන එක.
C එකේ තියනලු phi එකේ value එක. ඉතින් මට මේකේ phi value එක දැන් search කර ඉන්න බෑ මේ symbol එක. මම දැන්ට phi කියලා type කරා. ඉතින් radius එක තියෙනවා 20, 21, 25, 22. circumference එක හොයලා තියෙනවා 5 එකේ value එක දීලා තියෙනවා කීයයි කියලා 3.14159. හරිද? ප්‍රශ්නේ මෙහෙම අහනවා. මොකක්ද? What formula should be entered into cell B2 to calculate the circumference of the circle? B2 එකේ type කරන්න ඕන මොකක්ද කියලා අහනවා. ඉතින් අපි ඔක බලමු. B2 එකේ මොකක්ද type කරන්න ඕන? මෙන්න මෙතන. චුට්ටක් මම screen එක ලොකු කරන්නම්කෝ. දැන් පේනවනේ නේද? මෙතන type කරනවා equal කොහොමද circumference එක හොයනවා කියලා තිබ්බේ 2πr. ඒ කියන්නේ 2 වැඩි කිරීම 5. 5 වල value එක කීයද? මෙන්න මෙතන තියෙනවා. C2 වල value එක 2πr. r වල value එක ඊට පස්සේ එන්න ඕන. r කියන්නේ radius. ඔන්න හරි. දැන් මේක ගත්තම නම් උත්තරේ එනවා. බලන්න 125.6 ගාන එනවා මේ. හරිද? දශම සංඛ්‍යාව චුට්ටක් වැඩි කරගන්නේ කොහොමද? මෙන්න මෙතනින් වැඩි කරන්න පුළුවන්. හරිද? ඉතින් මෙන්න මේ විදියට මේක ආවට අනිත් ඒවට මම ඇප්ලයි කරද්දි මොකද වෙන්නේ කියලා බලන්න. මම මේක ෆිල් හැන්ඩල් එකෙන් පල්ලෙහාට අදිද්දි අනිත් ඒවලට එන්නේ බිඳු. හේතුව මෙතන නම් හරි පුතේ. 2 වැඩි කිරීම 5 වල value එක වැඩි කිරීම radius එක. හැබැයි මෙතනදී 2 වැඩි කිරීම 5 එක තියෙන value එක නෙමෙයි. ඊට පල්ලෙහා තියෙන එක ඇවිල්ලා. ඊළඟ එකට යද්දි 5 එක තියෙන එක නෙමෙයි දෙකක් පහලින් ඇවිල්ලා. ඉතින් 5 වල value එක මොකද වෙන්න ඕන මෙතන වෙනස් වෙන්නේ නැතුව යන්න ඕන. cell references නේ පාවිච්චි කරන්න ඕන. ඔයාලා cell reference එක පාවිච්චි කරන්නේ නැතුව මෙතනට ඕනනම් 3.11459 කියලා දෙන්න පුළුවන්. හරිද? හැබැයි ඔයාගේ answers වල තියෙන cell references පාවිච්චි කරලා. එහෙනම් C2 කියන එක පල්ලෙහාට අදීදි මොකක් වෙන්න ඕනද? වෙනස් වෙන්නේ නැතිව යන්න ඕන. නියත වෙන්න ඕන. අනිත් දෙක නම් දෙපැත්තේ තියෙන A2 කියන එක පල්ලෙහාට යද්දි A3 වෙන්න ඕන, A4 වෙන්න ඕන, A5 වෙන්න ඕන. හැබැයි C2 කියන එක එහෙම C2, C3, C4, C5 වෙන්න බෑ. C2 කියන එක නියත කරන්න එහෙනම් මම මොකද කරන්නේ? පල්ලෙහාට යද්දි නම්බරේනේ වෙනස් වෙන්නේ නැති කරවන්න මම දෙකේ ඉලක්කම ඉස්සරහින් ටයිප් කරනවා මොකද්ද? ඩොලර් මාක් එක. හරිද? ඉතින් දැන් මම ෆිල් හැන්ඩල් එකෙන් පල්ලෙහාට ඇද්දොත් අන්න ඔයාගේ ආන්සර්ස් ටික ඔයාට ලැබෙනවා. එහෙනම් ඔයාගේ මෙන්න මේකේ ආන්සර් එක වෙන්නේ මොකක්ද කියලා අහනවා. දැන් මේ ආන්සර්ස් වල බලන්න 100කට ඉස්සරහිනුත් ඩොලර් මාක් එක දාලා තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. මොකද මේක අදින්නේ පල්ලෙහාටනේ. පල්ලෙහාට අදිද්දි ඉතින් 100ක වෙනස් වෙන්නේ නැති හින්දායි අපි 100ක ඉස්සරහින් දැම්මේ නැත්තේ. නම්බරේ විතරනේ වෙනස් වෙන්නේ පල්ලෙහාට අදිද්දි. ඉතින් 100ක ඉස්සරහින් ඩොලර් මාක් එක දැම්මත් නැතත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි දකුණු පැත්තට සහ වම් පැත්තට අදිද්දි මොකද වෙන්නේ? 100කේ value එක වෙනස් වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවලදී ඒක බලලා 100කට ඉස්සරහින් ඩොලර් මාක් එක දාන්න ඕන. මේකේ අදින්නේ පහළටනේ. ඒ හින්දා ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔයාගේ ආන්සර් එක තියෙන්නේ කොහෙද? දෙවෙනි එකේද නැහැ. දෙවෙනි එකේ මෙතන බලයක් දාලා ඒක වැරදි. තුන්වෙනි එකේ 2 වැඩි කිරීම C2 මේකේ වර්ගය කියලා අරන් තියෙනවා. මේක අරන් තියෙන්නේ 2πr කියන එක මේ. C2 කියන්නේ මේකනේ. 5 r එක වර්ගඵලයේ විදිහට දාලා. හරිද? ඒක එන්නේත් නැහැ. මේක අරන් තියෙන්නේ දෙකේ බල විදියට. එතකොට ඒ ඔක්කොම වැරදි. හරි උත්තරේ වෙන්නේ මොකද්ද? පළවෙනි උත්තරේ. Which of the following will appear in cell A6? A6 කියන්නේ මෙන්න මෙතන. If the formula equals sum A2 to A5. A2 ඉඳලා A5 කියන්නේ මෙන්න මේ ටික. මේ වල එකතුව ගන්නලු A වල එකතුව බෙදන්නලු ඒකේ count එකෙන්. ඉතින් විභාගෙදී Excel sheet එකක් හම්බෙන්නෙත් නැහැ, කැල් එකක් හම්බෙන්නෙත් නැහැ. මොකද කරන්න ඕන මේ ටික එකතු කරලා බලන්න. කීයද?
5යි 2යි 7යි 1යි 8යි. මෙතනින් එන්නේ 8. මේවා කීයක් තියෙනවද? A2 to A5 කියන එක 4යි. ඒතර 88 4ෙන් බෙදන්න තියෙන්නේ. කීයද උත්තරේ? 22යි. උත්තරේ 22යි කියලා කියනවා third එකේ. 18th එක. Consider the following statements relating to a slide with multiple objects created using presentation software. Presentation software එකෙන් හදපු එකක් ගැනලු මේ කතා කරන්නේ. මේකේ හරි උත්තරේ මොකක්ද කියලා අහනවා. Which of the above statements are correct කියලා අහන්නේ. ඉතින් අපි statements ටික බලමු. A. The animation effects can be applied to a multiple objects on a given slide. එක slide එකක objects ගොඩකට animation දාන්න පුළුවන්ලු. ඒක හරි. B. The slide transition can be applied to the whole slide only. ඒකත් හරි. සම්පූර්ණ slide එකටම තමයි slide transition එන්නේ. C. The slide transition effect appears when slide changes from one to next during the slide show. ඉතින් අපි ඕක බලමු. දැන් ඕක දන්නේ නැති අයට මේකත් හරි. උත්තරේ වෙන්නේ all A B C. අපි PowerPoint එකක් ගමු. මේ PowerPoint එකම මම ගන්න. මේ PowerPoint එකේ මගේ මේක තියෙනවා මේ පින්තූරේ. මේක object එකක්. හරිද? මේ object එක තියෙද්දි මම තව object එකකුත් ගන්නවා. හිතන්නකො මෙන්න මේක කියලා. හරිද? මට ඕන මේකේ 2017 කියන එක highlight කරන්න කියලා. ඉතින් මම මේක මේ විදිහට දාලා fill handle එක no fill කරපුවාම ඊට පස්සේ මෙතන රතු පාටින් line color එක දාලා line width එක චුට්ටක් වැඩි කරලා හරිද? ඊට පස්සේ ඕනනම් dash දැම්ම හැකි නැත්නම් නිකන් හිටිය හැකි නැත්නම් මේ විදිහටම තියන්න පුළුවන්. හරිද? මට ඕන දැන් අර කිව්ව කතාව හරිද කියලා බලන්න. මම මේ object එකට මේ animation කියන එකට ගිහිල්ලා හරිද? fade කියන එක දෙනවා. නැත්නම් මොකක් හරි දෙන්න පුළුවන් කැමති එකක් දෙන්න. හරි? දැක්ක දෙයක දාලා පෙන්නනවා. ඒ කියන්නේ ඒ වෙලාවෙම මට apply කරලා පෙන්නනවා. මම මෙන්න මේ object එක උඩ click කරලා entrance කියන එකම විතරක් නෙමෙයි. මට ඊළඟ ඒවා දෙන්නත් පුළුවන්. spin කරන්න පුළුවන්. මේ spin කරපුවාම මොකද වෙන්නේ? මේක පෙන්න. ඉතින් මම මේක play කරලා බලද්දි බලන්න මේක ආවා ඊට පස්සේ මේක ස්පින් කරන්න පුළුවන්. එහෙම නැත්තම් ඔයාට මේකට තව මොකක් හරි motion path එකක් දෙන්න පුළුවන්. ඉතින් ඕව මතක ඇති ඔයාට. හරිද? ප්‍රැක්ටිකල් කරද්දී ඔයගොල්ලෝ මේවා කරලා ඇති. නැත්තම් මේකට animation එකක්ම දෙන්නත් පුළුවන් මේ. හරිද? ඊට පස්සේ කියලා තිබ්බා slide transition කියන එක ගැන. මට මේ ස්ලයිඩ් එකේ ඉඳලා මේ ස්ලයිඩ් එකට යද්දි ඔන්න බලන්න මම මේ ස්ලයිඩ් එකේ ඉන්නේ ෆුල් ස්ක්‍රීන් අරගෙන ඊළඟ ස්ලයිඩ් එකට යනවා නිකන් ඔහෙම ගියා සුදු පාට එකක් ආවා හරිද ඉතින් මම දැන් චුට්ටක් මේකේ කලර් එක වෙනස් කරන්නම් එතකොට ඔයගලන්ට පොඩ්ඩක් පැහැදිලි වෙන්න හින්දා හරි slide transition කියන්නේ එක ස්ලයිඩ් එකකින් අනිත් එකට ට්‍රාන්ස්ෆර් වෙද්දි මොකක්ද වෙන්නේ කියන එක. ඒක මේ ඇනිමේෂන් කියන එකේ නෙමෙයි තියෙන්නේ. අපි ඒක ගන්න ස්ලයිඩ් එක සිලෙක්ට් කරලා යන්න ඕන මේ transition කියන එක. එතනට ගියාපුවම මේ ලිස්ට් එකක් පෙන්නනවා. එතනින් ඔයාලට කැමති එකක් දෙන්න පුළුවන්. ඔය ස්ලයිඩ් එකක් එන විදිය. හරිද? මේක දෙන්නත් පුළුවන්. ඊට පස්සේ ඊළඟ ස්ලයිඩ් එකට යද්දි මොකද වෙන්නේ? එතනින් මේ කැමති එකක් ඔයාට සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. ඔයාට දැන් මේක ප්ලේ කරලා බලද්දි බලන්න දැක්කද? මුළු ස්ලයිඩ් එකටම තමයි ඒක අදාළ. මම දැන් ඊළඟ ස්ලයිඩ් එකට යනවා. සම්පූර්ණ ස්ලයිඩ් එකටම තමයි ඒක අදාළ වෙන්නේ. ඊට පස්සේ තමයි ඒකට අදාළ ඇනිමේෂන් එක එන්නේ. හරි නේද? ඉතින් ඔන්න ඕක ගැනයි ඔය පේපර් එකේ තිබ්බේ. දැන් යන් ආයේ question එකට.
එහෙනම් ඒකට උත්තරේ all A B C. ඔන්න database ප්‍රශ්නයක් අහලා තියෙනවා. tables තුනක් දීලා තියෙනවා. student table, subject table and marks table කියලා. How many fields are in the subject table? ප්‍රශ්නය අහලා තියෙන subject table. ඔයගොල්ලෝ හිතනවා student table එකෙන් අහලා තියෙන්නේ කියලා දැක්ක ගමන්ම හතරක් වෙනවා ගහනවා හතරට. නෑ ප්‍රශ්නය අහලා තියෙන්නේ මොනවාමලද? subject table. එහෙනම් හොඳට බලන්න මොන ප්‍රශ්නය අහලා තියෙන්නේ මොන table එකද කියලා. subject table එකේ මේ පැත්තට තියෙන මේ මාතෘකා ගැන අහන්න කීයක් තියෙනවද? 2යි. ඊට පස්සේ what would be the most suitable field as the primary key of the student table? මෙන්න මේ දීලා තියෙන student table එකට සුදුසු primary key එක මොකක්ද කියලා අහනවා. මොකක්ද? නැවත නැවත repeat නොවන එයාව uniquely හඳුනා ගන්න පුළුවන් එකක් වෙන්න ඕන. හරිද? ඉතින් ඒ වගේ හොඳටම තියෙන එක මොකද්ද? student number කියන එක. පුතේ මම මෙතනදී තව එකක් කියන්නම්. ඔයාගෙන් අහුවොත් how many records in the marks table කියලා. records කියන්නේ මොනවද? මෙන්න මේ පැත්තට තියෙනවා. මේකේ records කීයක් තියෙනවද? 4. there are 4 records. එහෙනම් how many records in subject table? answer එක වෙන්නේ 3. 21st එක. what would be an example for a foreign key in a database? ඔන්න දැන් foreign key කතාවක් අහනවා. දැන් අපි ඕක චුට්ටක් බලමු. student table එකේ student number කියන එක්කෙනා කවුද ඒකේ? primary key. හරිද? marks subject table එකේ subject code කියන්නේ කවුද එයාගේ? primary key. දැන් මේ table දෙකේම තියෙන පොදු key එකක් මෙන්න මේ table එකේ තියෙනවා. ඉතින් මේ table එකේ එහෙනම් මේ table එකේ subject table එකයි marks table එකයි ගත්තොත් subject code කියන එක පොදු key එක විදිහට තියෙනවා. marks table එකයි student table එකයි සම්බන්ධ කරනවා නම් මොන දෙකද සම්බන්ධ කරන්න පුළුවන්? student number කියන එකේ දෙක DOB නෙමෙයි. student number කියන එකයි මෙත් පැත්තේ student number කියන එකයි තමයි සම්බන්ධ කරන්න පුළුවන්. මෙහෙම සම්බන්ධ කරපුවාම තමයි relationship එකක් ඇති වෙන්නේ. ඉතින් මේකේ relationship එක ඇති වෙලා තියෙනවා student number මේ පැත්තේ 1 මේ පැත්තේ කිහිප වතාවක් තියෙන හින්දා many. මේ පැත්තේ student number එක මේ primary key තියෙන පැත්තේ 1 අනිත් පැත්තේ many relationship එක 1 to many. දැන් table සම්බන්ධ වෙලායි තියෙන්නේ. ඉතින් සම්බන්ධ වෙද්දී මෙයත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මේක හඳුන්වනවා foreign key එක කියලා. එහෙනම් subject table එකත් එක්ක සම්බන්ධ වෙලා තියෙන මේ subject code එකත් මොකද්ද? foreign key එකක්ම තමයි. හරිද? අනිත් දෙක student table එකේ student number කියන එක primary key. subject table එකේ subject code කියන එක primary key. ඒවා සම්බන්ධ වෙලා තියෙන අනිත් table එකේ ඒකට හා සම්බන්ධ field එක හඳුන්වනවා foreign key එක කියලා. ඉතින් අපි ප්‍රශ්නේ බලමු. subject code in subject table. subject code in subject table. මේක මොකද්ද? primary key එක. ඒක foreign key වෙනවද? නැහැ. දෙවෙනි එක. subject code in marks table. ඒක හරි. තුන්වෙනි එක බලමු. marks in marks table. marks table එකේ marks කියන නිකම් field එකක්. ඒක foreign key වෙන්නේ නැහැ. date of birth in student table. date of birth කියන එක student table එකේ සාමාන්‍ය field එකක්. එතකොට ඒක වෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ වෙන්නේ දෙවෙනි එක. 22nd. How many marks did Kapila obtain for English? Kapila කියන්නේ කවුද? මෙන්න මේ පුද්ගලයා. එයාගේ student number එක 1003. marks බලන්න අපි කොහටද යන්න ඕන එතකොට? marks table එකට. marks table එකේ දැන් names තියෙනවද students ලගේ? නැහැ. marks table එක සම්බන්ධ කරලා තියෙන student number එකත් එක්ක. එහෙනම් 1003 කියන පුද්ගලයාගේ
දැන් මොනවලද අහන්නේ ඉංග්‍රීසි වල එහෙනම් දැන් 1003 කියන එක ගත්තට 1003 කොහොමද අපි බලන්නේ සබ්ජෙක්ට් එක මොකද සබ්ජෙක්ට් එක මෙතන නම් කරලා නෑ සබ්ජෙක්ට් එක තියෙන්නේ සබ්ජෙක්ට් ටේබල් එකේ එහෙනම් ඉංග්‍රීසි වල නම්බර එක වෙන්නේ කීයද 3 එහෙනම් 1003 3 කියන එකේ තියෙන්නේ කොහෙද මෙන්න මේ 70 කියන එක. ඉතින් මේ පේපර් එකේ නම් 1003ම එකයි තියෙන්නේ. 1003 දැක්ක ගමන් 70 කියලා ඔයගොල්ලෝ ගහයි. නමුත් තව පේපර් එක ඕගොල්ලන්ට දෙන එකේ සබ්ජෙක්ට් කෝඩ් දෙක තුනක් තියෙන එකක් දුන්නොත් නේද? 1003ම දෙකක් තුනක් තියෙන එකක් දුන්නොත් අන්න ඒ හින්දායි මම මේක පැහැදිලි කරේ කොහොමද ගන්න කියන එක. ඒකට උත්තරේ වෙන්නේ 70. 23rd එක. Consider the following statements related to database software. A collection of fields related to one table is called a record. මේකම බලමුකෝ අපි. මේ fields තියෙනවා. මේ fields වලට data දාපු මේ පළවෙනි එකක් අපි හඳුනනවා මොකක් කියලාද? record එකක් කියලා. එතකොට ඒක හරි. ඊට පස්සේ a collection of related table is called database. ඉතින් database එකක් කියන්නේ මොනවද? table ගොඩක් එකතු වෙලා හැදිච්ච එකක්. ඒ table අතර relationship එකක් කියන්නේ එකතු වෙලා කියන්නේ සම්බන්ධ වෙලා තියෙනවා නම් tables අපි ඒක හඳුන්වනවා relational database එකක් කියලා. මේකෙදි තින් කියලා තියෙන්නේ table ගොඩක් තියෙන එකක්ලු database එකක් කියන්නේ ඒකත් හරි. C. A foreign key of one table is the primary key of another table. ඔන්න දැන් ආයෙමත් අර කතාවට පොඩ්ඩක් මතක් කරන්න. මේකේ primary key මෙයා. මේකේ primary key මෙයා. මෙයා සම්බන්ධ වුණා මෙයාත් එක්ක. ඒතර මෙයා foreign key වුණා. මෙයා සම්බන්ධ වුණා මෙයාත් එක්ක. ඒතර මෙයාත් foreign key වුණා. ඉතින් මේකේ මොනවද කියන්නේ? Foreign key is another table. Sorry. ප්‍රශ්නේ මොනවද කියලා තිබ්බේ? Foreign key of one table the primary key of another table. දැන් මෙන්න මේක foreign key වෙච්ච එක මේ table එකේ කවුද? primary key. මේ table එකේ foreign key වෙච්ච මෙයා මේ table එකේ primary key. foreign key එකක් දානවා නම් එහෙනම් මොනවද තියෙන්න ඕන ලක්ෂණ? table දෙකේම සමාන field එකක් තියෙන්න ඕන. උදාහරණයක් විදිහට මම student එකයි marks එකයි ගත්තොත් student number එක දෙකේම තියෙනවා. හරිද? ඊට අමතරව අනිවාර්යෙන්ම එක table එක primary key විය යුතුයි. මේක primary key. එහෙනම් මේ දෙක සම්බන්ධ කරන්න පුළුවන්. එහෙනම් ඒ කතාව හරි. All A B C. 24th question එක. Consider the algorithm in the following flowchart. What values will be displayed for x and y respectively if the inputs are x equal 10 and y equal 20? x වල value එක 10යිලු y වල value එක 20යිලු. හරිද? ඔන්න ප්‍රශ්නයක් අහනවා මෙන්න මෙතන. මොනවාද? x කුඩයි y ද x කුඩයි y ද මෙහෙම බලපුවාම. ඔව් නේ. yes. එහෙනම් අපි කොයි පැත්තට දෙන්නේ? මේ පැත්තට. දැන් මොනවාද කරන්න කියන්නේ? z කියලා variable එකක් තියෙනවලු y වල value එක දාන්නලු z වලට. y වල value එක දැන් 20. එහෙනම් z වල value එක වෙන්නේ කීයද? 20. ඊට පස්සේ කියනවා මොනවාද? x වල value එක දාන්නලු y වලට. දැන් x වල value එක 10, y වල value එක 20. x වල value එක y වලට දාන්නලු. ඒතර y වල දැන් මේ 20 කියන එක අමතක වෙලා යාට එනවා කීයයි කියලාද? 10යි කියලා. ඊට පස්සේ කියනවා මෙහෙම. x වලට දාන්නලු z වල value එක. z වල value එක අරන් x වලට දාන්නලු. x වල දැන් sorry z වල value එක දැන් තියෙන්නේ කීයද? 20. නේද? 20 කියන එක දාන්නලු කොහාටද? x වලට. එහෙනම් x වල 10 කියන එක අමතක වෙලා මෙතනට 20 එනවා. එතකොට ප්‍රශ්නය අහන්නේ මොනවාද? display x, y. x වල value එක print කරනවා, y වල value එක print කරනවා. 20, 10.
පැහැදිලි නේද? හැම වෙලාවෙම මෙහෙම තිබ්බොත් x සමානයි y කියලා ගන්න එපා. IT වල අපි කියන්නේ කොහමද? y වල වැලියු එක assign කරනවා x වලට. ඊළඟ එක. Consider the following pseudocode with label P to find the product of numbers 1 to 10. එකේ ඉඳලා 10ට print කරන්න තියපු pseudocode එකක් තියෙනවලු. ඒකේ P කියන්නේ මොකක්ද කියලා අහනවා. අපි බලමු. product එක පටන් ගද්දිම එකයිලු. number එක පටන් ගද්දිම බිඳුවයිලු. repeat කරන්නලු. repeat කරද්දි පළවෙනියම තියෙන statement එක වෙනවා. මොකද වෙන්නේ? number එකට එකක් එකතු කරලා දැන් තියෙන number එකට දාන්නලු. number එකේ value එක 0, 0 වලට එකක් එකතු වුනහම 1යි. product එකට product value එක number එකෙන් වැඩි කරලා දාන්නලු. එහෙනම් number එකේ value එක දැන් 1යිනේ. 1 වරක් 1 1. ප්‍රශ්නයක් අහනවා until p කියලා. ඉතින් අපි දන්නේ නැහැ. අපි උදාහරණයක් විදියට මේක ගමුකෝ. until number greater than 10. number එක විශාලයිද 10 කියන එකට වඩා. yes ද no ද? මෙතනදී no නෙන්නේ නේද? no වුණොත් මොකද වෙන්නේ? අන්න අපේ repetition එක වෙනවා. ඇයි ඒ? මොකද වෙන්නේ? repetition එකේ ඔයාට මතකද condition එක මොනවාද වෙන්න ඕන? no වෙන්න ඕන. ඉතින් අපේ මෙතන අහන ප්‍රශ්නේ no වෙන්න ඕනනේ. ඉතින් අන්න මේකත් හරි මේකත් හරි. මේ දෙකම වැරදි කියන එක එතකොට ඔළුවට ගියාද? මෙතන ප්‍රශ්නය අහුවනම් number එක 10ට වඩා අඩුයිද කියලා yes වෙනවා. yes වුණොත් stop වෙනවනේ. එතකොට print වෙන්නේ නැහැ මුකුත්. නේද? අපිට ඊට පස්සේ උඩට යනවා. එහෙනම් විශාලද? ඔව්. උඩට යනවා. sorry no උඩට යනවා. ආයෙ number එකට එකක් එකතු කරනවා 2යි. මේක දෙකෙන් වැඩි කරනවා 2යි. විශාලද? no. ඉතින් ඔන්න ඔය විදියට 2 3 යනවා 3 වරක් 2 6යි 4 යනවා 4 වරක් 6 24යි 5 යනවා 5 වරක් 24 කියන උත්තරේ එනවා. ඔය විදියට ගියාපුවම මෙතන කීය වෙන කලින් යන්න ඕනද? 9 ගියා කියලා හිතන්නකෝ. 9 විශාලයි 10ද? ඒත් no. ආයම 10 ගියොත් 10 විශාලයි 10ද? එතකොට no වෙනවා. නේද? අපිට ගන්න කියන්නේ කීයක්ද? numbers 10කම. ඒ හින්දා අපි මෙතනින් පටන් ගන්න අපේ repetition එක. එතකොට අනිවාර්යයෙන්ම 10 වෙනි නම්බරෙත් ගන්නම ඕන. 9ෙන් නවත්තන්න බෑ. ඒතොර 10 equal කියලා තිබ්බනම් අන්න මොකද කරන්න පුළුවන්? yes වෙලා exit වෙන්න පුළුවන්. පැහැදිලි නේද? අපි මෙතනදී පටන් ගත්තේ බිඳුවෙන්නේ පුතේ. හරිද? එතකොට 10ක් කියන්නේ කීයද බිඳුවේ ඉඳලා? 9 දක්වා විතරයි. 10 වෙච්ච ගමන් අපේ repetition එක මොකද වෙන්න ඕන? stop වෙන්න ඕනනේ. එහෙනම් n විශාලයි 10ද කියලා ඇහුවොත් ඒක නොම තමයි. 10 විශාලයි 10ද? no වෙනවා. අපිට ඕන 10 විශාලයි 10ද කියලා හරි yes කරගන්නනේ. එහෙනම් මොකද වෙන්න ඕන? සමාන කිරීම දාගන්න ඕන. ඉතින් ඒ වගේ එකකට උත්තරේ වෙන්නේ 3 වෙනි එක. 26. Which of the following pseudocode segment is equivalent to the logic of the algorithm given in the flowchart? දීලා තියෙන flowchart එකට අදාළ pseudocode එක මොකක්ද කියලා අහනවා. ඉතින් පුතේ මේක දැක්ක ගමන් ඔයාලට තේරෙන්න ඕන. හරිද? මේකේ repetition එක වෙන්නේ no උනොත්. ඉතින් මේක repeat until එක. නමුත් repeat until මෙතන එකක්වත් දීලා තියෙනවද? නැහැ. ඉතින් එහෙනම් ඒකට ගැළපෙන එකක් අපි හොයන්න ඕන. නේද? මේකේ මොකද වෙන්නේ කියලා බලන්න. n පටන් ගද්දිම බිඳුවයි. n වලට එකක් එකතු කරලා n වලට දානවා. එතකොට 1යි. display n output එක විදියට n වල value එක print කරනවා. එක print කරනවා. n කුඩායි 10ද? sorry n විශාලයි 9ද? no. no වුණොත් repeat එක වෙන්නේ උඩට යනවා. n වලට එකක් එකතු කරනවා 2යි. display n දෙක print කරනවා. 9ට වඩා වැඩිද? no. ඊට පස්සේ n වලට එකක් එකතු කරනවා 3යි.
3 ඩිස්ප්ලේ කරනවා 9ට වඩා වැඩිද no n වල වැලියු එක 4යි output කරනවා 4 විශාලයිද 9ට වඩා නැහැ. ඉතින් ඔය වගේ හිතන්නකෝ numbers 9ක් විතර ගියා කියලා. 9 කියන එක print කරපුවාම 9ට වඩා වැඩිද no නේද? 9ට වඩා වැඩිද no ආයි උඩට යනවා. එහෙනම් 10 වෙනවා. ඊට පස්සේ 10 print වෙනවා. ඊට පස්සේ ප්‍රශ්නය අහනවා 10 9ට වඩා වැඩිද yes වෙනවා. දැන් මොකද වෙන්නේ? stop වෙනවා. එතෙන් බලන්න output එකේ print උනේ කීයේ ඉඳලා කීයටද? 1 ඉඳලා 10ට. 1 ඉඳලා නම් 10ට print උනේ දෙවැනි එක හරිද? නැහැනේ. ඒක කියන්නේ n equal 0 to 10 do display n. ඒතර n බිඳුවේ ඉඳලා 10ට print වෙනවා. මේක වැරදි. එහෙනම් තුන්වෙනි එකත් වැරදි නේද? n සමානයි බිඳුව while n කුඩායි බිඳුවද yes නම් print වෙනවනේ. එතකොට ඒකත් වැරදි. අපිට උත්තර තියෙනවා 1යි 4යි. පළවෙනි එක බලමු. n සමානයි 1යි. ඇඳලා බලන්න. ෂුවර් නැත්නම් ඇඳලා බලන්න. n වල වැලියු එක 1යි. while n කුඩායි හෝ සමානයි 10 වෙන කලින් කරන්නලු. එහෙනම් මේක yes නේ. yes නම් මොකද වෙන්නේ? n වලට එකක් එකතු කරනවා 2යි. දැන් තමයි ඩිස්ප්ලේ කරන්න කියන්නේ n වල වැලියු එක. ඒතර output එක විදියට print වෙන්නේ කීයද? 2. ඊට පස්සේ තමයි 3 ආපුවම ආයෙස් වෙනවා 3 print වෙනවා. ඒතර 2 සිට තමයි print වෙන්නේ. එතකොට මේකත් වැරදි. එහෙනම් අපේ ආන්සර් එක ලේසියෙන්ම 1 to 10 do. 1 සිට 10 දක්වා කරන්න ඩිස්ප්ලේ n එක print කරන්න. හරිද? ඉතින් මේක දැක්ක ගමන්ම තේරෙනවා 4 උත්තරය කියලා. මං අනිත් ඒවා කරන හැටි කියලා දුන්නේ. ඊළඟ එක 27th එක. Consider the following pseudocode. X equals 0. X පටන් ගද්දිම 0 ලු. Do පල්ලෙහා තියෙන එක කරන්නලු. Display මෙන්න මේ asterisk mark එක. එහෙනම් output එක විදියට මොකද වෙන්නේ? asterisk mark එක print වෙනවා. X equal x plus 2. X වලට දෙකක් එකතු කරන්නලු. හරිද? x වලට දෙකක් එකතු කරපුවාම මොකද වෙන්නේ? 2 වෙනවා. අහනවා ප්‍රශ්නයක් x කුඩායි 5ද? x කුඩායි 5ද? yes. ආයේ උඩට යනවා. display asterisk mark. ඔන්න asterisk mark එක display වෙනවා. x වලට දෙකක් එකතු කරනවා 4යි. ප්‍රශ්නයක් අහනවා x less than 5. yes. ආයෙමත් උඩට යනවා. display asterisk mark. x plus 2 6. ප්‍රශ්නය අහනවා x less than 5 no. එතකොට stop වෙනවා. දැන් අපේ output එක විදියට අපිට asterisk mark කීයක් print වුණාද? 3යි. ප්‍රශ්නේ හැබැයි අහන්නේ මොනවාද? As the output of the above pseudocode, how many times the asterisk mark will display? කීයක්ද print උනේ? 3යිනේ. හැබැයි answers 4න් එකකවත් 3 නැහැ. ඒ හින්දා 27th question එකට ඒ අවුරුද්දේ all කියලා එක මාක් එකක් දුන්නා. හරිද? ඒ කියන්නේ එක මාක් එකක් දුන්නා ඒ ප්‍රශ්නෙට answer එක එතන නැති හින්දා. ඔයාට ඕන නම් පැත්තකින් ලියාගන්න asterisk 3යි print වෙන්නේ. ඉතින් 3 print වෙන හැටි මම ඔයාට මේ ඇඳලා පෙන්නුවේ. හරිද? මේ වගේ එකක් ඇඳලා බැලුවා නම් කවදාවත් ඔයාට වරදින්නේ නැහැ කියන එක දැන් තේරෙනවා ඇති. 28th question. Consider the following pseudocode if average greater than 70. මම ඔක ඇඳලා පෙන්නන්නම්කෝ. average එක greater than 70 වුණොත් මොනවාද කරන්න කියන්නේ? ආයි ප්‍රශ්නයක් අහනවා. එහෙනම් spot color එක එයාගේ true ලු. මේක yes වුණොත් spot color එක වෙනවා මොනවාද? true කියලා. හරිද? then එහෙමනම් true කියන value එක එයාගේ spot color එකට දාන්න කියලා එක තමයි මෙතනින් කියන්නේ. හරිද? හරිද? එතකොට එයාගේ true value එක දානවා spot color එක. එහෙමනම් එයා
all rounder award එකට අයිති වෙනවා. එහෙනම් යාට මේ true කියන කලයක ආවොත් එයාට මොනවද වෙන්නේ? all rounder award එකක් හම් වෙනවා. Which of the following is equivalent to the logic of the above pseudocode කියලා අහනවා. If average greater than 70 වෙලා sport color එක true then around award එක true. ඉතින් ඒක ටිකක් හරි වගේ. බලමු ඊළඟ ඒවා. If average 70 it greater than 70. ඕ කියලා එකක් එතන නැහැ නේද? කෙලින්ම අහලා තියෙන්නේ average එක 70ට වඩා වැඩිද? එහෙනම් අරක කරන්න. එහෙමනම් all round award එක දෙන්න. 3 if average greater than 70 ද එහෙනම් යාට all round award එක නෑ. එහෙම නෙමෙයිනේ. 70 වුණොත් ආයෙ ප්‍රශ්නයක් අහනවා sport color එක true ද කියලා. ඒක yes වුණොත් තමයි all round award එක true ද කියලා අහන්නේ. 4 if sport color එක true නම් then all round award එක true ලු. ඉතින් මේක හරි. 4 වෙනි එකේ තියෙන කතාව හරි. sport color එක true වුණොත් all round award එක true කරන්නලු. හැබැයි එතකොට මේ පළවෙනි වාක්‍යය මිස් වෙලා. එතකොට මේකත් වැරදි. උත්තරේ වෙන්නේ එක තමයි. 29th question. scenario එකක් දීලා තියෙනවා. අපි චුට්ටක් කියවලා බලමු. Currently, users of a school library can serve a book by filling a form. Form එකක් fill කරපුවාම ඔයාට library එකේ පොත් reserve කරන්න පුළුවන්ලු. The library informs the user by sending a letter which the book is when the book is available. පොත available කියන්නේ හැමෝටම පොත් දෙනවානේ. ඔයාට reserve කරලා තියන්න පුළුවන් පොත. මට මේ පොත තියන්න ඊළඟ එක්කෙනා පොත ගෙනල්ලා දුන්නාම කියලා. ඉතින් පොත ගෙනල්ලා දුන්නම library එකේ inform කරවලු letter එකක් ඇරලා. Sometimes the library informs the wrong users by mistake. වැරදිලා ඉතින් සමහර අයටත් ලියුම් අරිනවලු පොත reserve වෙලා තියෙන්නේ කියලා. The librarian is planning to introduce a new information system to replace the current manual system. දැනට මේ තියෙන manual system එක අයින් කරලා අලුතින් information system එකක් දාන්න librarian plan කරනවලු. With the new system, a user can reserve a book online. ඉතින් ඔක්කොම තොරතුරු ටික ඉන්ටර්නෙට් එකට දාපුවම online ළමයිට වෙනත් පුද්ගලයන්ට පොත reserve කරන්න පුළුවන්ලු. වෙනත් අයට බෑ ස්කූල් එකේ ස්ටුඩන්ට්ස් ලාට විතරයි. හරිද? The system sends an email to the user when the book is reserved is available to borrow. දැන් වෙන කෙනෙක් පොත ගෙනල්ලා දුන්නාම පොත ගෙනල්ලා දුන්නයි කියලා reserve කරපු එක්කෙනාට පණිවිඩයක් අරිනවලු. මොකක් හරහාද? email එකක් හරහා. The librarian suggested that both manual system and the new system to operate till they make sure that the new system works without any problem. ඉතින් librarian හිතනවා එයාට මේ අලුතෙන්ම ගෙනල්ලා දාන system එක චුට්ටක් විතර හුරු නැති හින්දා කරන system එකත් කරගෙන යන ගමන් අලුත් එක කරන්න. අලුත් එකට එයාට හුරු වුණාට පස්සේ පරණ එක අයින් කළා දාන්න පුළුවන් එතකොට කියලා එයා හිතනවා. 29th question එක. Consider the following statements related to the librarian's proposal. The new system will improve efficiency of the reservation process. හරිද වැරදිද? ඒක හරි. ඊළඟ එක. The new system will improve accuracy of the reservation process. ඒකත් හරි. The new system will have a negative impact on users who cannot get access to the internet. ඉතින් ඇත්තනේ ඉන්ටර්නෙට් එකේ මේ ඔක්කොම තියෙද්දි ඉන්ටර්නෙට් නැති පුද්ගලයෝ මේකට පොඩ්ඩක් මොකද වෙන්නේ? negative impact. අපෝ මේක හරි නැහැ. මේ සිස්ටම් එකේ වැඩක් නැහැ. අන්න ඒ පැත්තට කතා කරන්නේ. මොකද එයාලා දන්නේ නැහැ ඒකේ තියෙන වාසි එක පාවිච්චි කරන්නේ නැති හින්දා. දැන් ඕගොල්ලන්ට මේ ඔන්ලයින් උගන්වනවා වගේ.
ඕගොල්ලෝ දැන් ඔන්ලයින් ඉගෙන ගන්නවානේ. ඕගොල්ලන්ට මාව පේන්නේ නැති එක ඇත්ත. සාධාරණයි. මම දවසක ඔන්ලයින් එන්නම්කෝ. හරිද? නමුත් ඕගොල්ලන්ට දැන් මේ ඔන්ලයින් උගන්නන එකෙන් පාරේ ඕගොල්ලෝ කාලේ නාස්ති කරන්න යන්නේ නැහැ. අනිත් එක තා මොනවාද? ගෙදර ඉඳන්ම වැඩ ටික කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් ඔන්ලයින් උගන්නන හින්දා වීඩියෝ එකකුත් දානවනේ. ඔයාට මොනවා හරි ලෙසන් එකක් මිස් වුණොත් අර වීඩියෝ එක බලලා ඉගෙන ගන්නත් පුළුවන්. එහෙම නේද? ක්ලාස් එකක් මිස් වුණොත් එහෙම කරන්න පුළුවන්ද? බෑ. මිස් ඉතින් ආය අරක හරියට අර එදා වගේම කියලා දෙනවද? නැහැ. ඉතින් අන්න ඒ හින්දා ඒ වගේ වාසි තියෙනවා ඔන්ලයින් සිස්ටම් එකක. ඉතින් ඔයගොල්ලන්ට මේ දවස්වල O level paper එකේ ඔය හා සම්බන්ධ දෙයක් දාලා එයි ඔන්ලයින් ටීචින් ගැන. හරිද? එතකොට ඒකේ තියෙන ඩිස්ඇඩ්වාන්ටේජස් මොනවද කියලා තහයි. නැතුව නෙමෙයි තියෙනවා. මොනවාද? ටීචර්ට පේන්නේ නැහැ ළමයිව. ඉතින් ළමයි මොනවද කරන්න කියලා ටීචර් දන්නේ නැහැ. මේ වෙද්දි ඕගොල්ලෝ පේපර් එක කරනවද වෙන වැඩක් කර කර බොරුවට මේක දිහා බලන් ඉන්නවද කියලා මම දන්නේ නැහැ. නේද? මම මෙතන වීඩියෝස් ඔන් කරගත්තා නම් පුළුවන්. වැඩේ එතකොට මොකද වෙන්නේ? ඩේටා ප්‍රශ්නයක් එනවා. ඉතින් ඒක තව ඩිස්ඇඩ්වාන්ටේජ් එක. මොකද්ද? ඉන්ටර්නෙට් ඩේටා ලබා ගැනීමේ අපහසුවක් තියෙනවා. නේද? තව මොනවාද තියෙන්නේ? තව මේකේ තියෙන ඩිස්ඇඩ්වාන්ටේජස් මොනවාද? ඕගොල්ලන්ව මොනිටර් කරන්න බෑ ටීචර්ට. නේද? මොනිටර් කරන්න බෑ. ළමයි ගණන් හදනවද ඒව මුකුත් නෑ. මට තියෙන්නේ මේක එක්ස්ප්ලেইন කරන්න. ගණන් හදන එක බලන්න පුළුවන්. ඕගොල්ලන්ටත් ඒ ෆැසිලිටිස් තියෙනවනේ මොනවාද? අන්න මම දැන් මෙහෙම කිව්වනම් පුතේ ඕගොල්ලෝ මේ දැන් ගාන හදන්න. හදුවට පස්සේ මට ඒක WhatsApp එකට දාන්න. එතකොට ඕගොල්ලෝ WhatsApp එකෙන් දාන්න පුළුවන් වෙන්න ඕන. එතකොට ඕගොල්ලෝ ෆෝන් එකෙන්ම නම් මේක බලන්නේ ඕක ගණන් හදලා ෆෝන් එකෙන් ඕක අරගෙන ආයෙ WhatsApp එකට දාද්දි ගොඩක් වෙලාව යනවා ටීචර් කියන ඒවා මිස් වෙනවා නේද? ඉතින් අර ඔන්ලයින් සිස්ටම් එකේ තාම පොඩි අවාසි තියෙනවා. මේ ඔක්කොම මගේ අරගන්නත් බැරි කමක් නැහැ පුළුවන්. හරිද? වැඩේ අපිට ඒවට ඕන ඉක්විප්මන්ට්ස් නැහැ. තේරුණාද? ඉක්විප්මන්ට්ස් අඩුයි. අපි පාවිච්චි කරන්නේ හැමෝම වගේ ෆෝන් එකක්. නේද? ගොඩක් අය ලැප්ටොප් එක ඩෙස්ක්ටොප් එක පාවිච්චි කරනවා අඩුයිනේ ගොඩක්. හැමෝම වගේ දැන්ට පාවිච්චි කරන්නේ ස්මාර්ට් ෆෝන්. පේන්නේ නැහැ. අකුරු චූටිනේ. ෆෝන් එකකින් බලනවා කියන්නේ ඉතින් හරි අමාරු වැඩක්නේ. ඉතින් මෙන්න මේවා ඩිස්ඇඩ්වාන්ටේජස් මම ඔයගලන්ට මේ ලෙසන් එකත් එක්ක මේක කතා කරේ. ඔයගලන්ගේ පේපර් එකේ ඕවා අහන්න ඉඩ තියෙන හින්දා. හරිද? ඉතින් එහෙනම් මේකේ ඉන්ටර්නෙට් භාවිතය නැති පුද්ගලයෝ අනිවාර්යයෙන්ම නෙගටිව් ඉම්පැක්ට් තමයි තියෙන්නේ. ඉතින් ඒක හරි. all ABC මේ ඔක්කොම statements හරි. 30th question එක. Which of the following is the proposed deployment approach for the above information system? අර librarian කිව්වනේ පරණ system එක තියාගෙන ඉන්න ගමන් අලුත් එක කරගෙන යන් කියලා. එහෙම නේද? ඉතින් මේක මොකක්ද? parallel implementation. මතක නැත්තම් ඔන්න දැන් බලමු. එක තියෙන්නේ grade 11 textbook එකේ කීවෙනි lesson එකේද? second lesson එකේ. හරිද? ඉතින් second lesson එකේ අපි කතා කරනවා system development life cycle එක කියන එක ගැන. පද්ධති සංවර්ධන ජීවන චක්‍රය කියලා සිංහල කට්ටිය ඉගෙන ගන්නවා. මේකෙදි අපි සිස්ටම් එකක් හදන හැටි හදද්දි කොහොමද තොරතුරු ගන්න කියන එක identification of requirements යටතේ කතා කරා. observation, interviews, questionnaires ඒ වගේ දේවල් වලින් අපිට සිස්ටම් එක හදන්න librarian ගෙන් තොරතුරු ගන්න පුළුවන්. ඊට පස්සේ සිස්ටම් එක හදන කට්ටිය මොකද කරන්නේ? ඩිසයින් කරනවා. flow chart එකක්, pseudo code එකක් ඇඳලා ඒ අදාළ දේ ඩිසයින් කරනවා. ඒව ඩිසයින් කරාට පස්සේ මොනාහරි ප්‍රෝග්‍රෑමින් ලැන්ග්වේජ් එකක් පාවිච්චි කරලා ඒව කෝඩ් කරනවා. හරිද? ඉතින් දැන් ඕගොල්ලෝ pseudo code flow chart වලදී ඇඳ නේද මේ එක ප්‍රශ්න වලට උත්තර. ඒවා මොකද කරේ? Pascal ලැන්ග්වේජ් එකකිනුත් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒවා හරිද වැරදිද කියලා ටෙස්ට් කරා. ටෙස්ට් කරද්දී හොතන මතක තියාගන්න ටෙස්ටින් ආකාර 4ක් තියෙනවා. මේ 4 අනුපිළිවෙලින් මතක තියෙන්න ඕන.
unit testing එක තියෙනවා, integration testing එක තියෙනවා, ඊට පස්සේ system testing අවසානයේ acceptance testing. unit testing කියන්නේ system එකේ පොඩි කොටස් check කරන එක. ඊට පස්සේ ඒවා ටිකක් සම්බන්ධ කරලා integration testing. සම්පූර්ණ system එකම testing කරනවා. අවසානයේ තමයි user ට දෙන්නේ ඒවා check කරලා බලන්න. සිස්ටම් එක ටෙස්ට් කරාට පස්සේ සිස්ටම් එක ගිහිල්ලා දානවා. දැන් ඔය ප්‍රශ්නෙත් තිබ්බේ ලයිබ්‍රේරියන් කිව්වේ පරණ එකයි අලුත් එකයි දෙකම සමානව ගෙනියනවා කියලා. ඉතින් අන්න ඒ වගේ සිස්ටම් එක දාන විදි ඩිරෙක්ට් පරණ එක සම්පූර්ණයෙන්ම අයින් කරලා අලුත් එක දානවා. ඒකේ අවාසියක් තියෙනවා. මොකද අලුතෙන් හැඩගැහෙන්න අමාරුයි. ඒතකොට වැරදි වෙන්න තියෙන ඉඩකඩ වැඩි. පැරලල් එකේ පරණ එක තියෙද්දිම අලුත් එකක් කරගෙන යනවා. අලුත් එක හොඳයි කියලා හිතිච්ච ගමන් පරණ එක නවත්තලා දාන්න පුළුවන්. පයිලට් එක එක කොටස් වලට සම්පූර්ණ සිස්ටම් එකම දානවා. ෆේස් එක සිස්ටම් එක ඩිවලොප් කරද්දී සිස්ටම් එකේ පොඩි කොටස් තමයි ඩිවලොප් කරන්නේ. අවසානයේ මේන්ටනන්ස්. ඉතින් මෙන්න මේ විදියට ඩිප්ලොයිමන්ට් වර්ග ටික තිබ්බා. ඒකේ මේකට ගැලපෙන්නේ එහෙනම් මොකද්ද? parallel deployment එක. Consider the URL. URL එකක් දීලා තියෙනවා. මේකේ donets.lk කියන එක මොකක්ද කියලා අහනවා. මොකක්ද වෙන්නේ? domain name එක. ඒකේ .lk කියන්නේ top level domain එක. මතක තියාගන්න කෙරවලේම තියෙන එක. domain name එක කෙරවලේම තියෙන එක අපි හඳුන්වනවා top level domain. ඉතින් මේක නම් .lk. ඉතින් සමහර ඒවල .com .lk කියලා දෙකක් තියෙනවා. ඒකෙදි top level එක වෙන්නේ මොකද්ද? මේ .lk. හරිනේ. ඊට පස්සේ which of the following can be used to find a piece of information on a website when the relevant URL is not known? අපි හරිම URL එක දන්නේ නැත්තම් අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා අහන. මොකද්ද පාවිච්චි කරන්න පුළුවන්? search engine. තොරතුරු, පින්තූර හැම දෙයක්ම හොයන්න පාවිච්චි කරන්නේ මොනවාද? search engines. උදාහරණ මොනවාද search engines වලට? Yahoo, Google, MSN හරිද? ඔය වගේ ඒවා. තිස්තුන. Consider the following segment of an email sent to Ajit and 3 others. If you send the email to Ajit at doe.lk as given above, who are the recipients and that Ajit will see having received this email? Only Ajit at doe.lk. මේ ඊමේල් එක ආවයි කියලා කවුද දකින්නේ කියලා අහනවා. අජිත් ඉතින් කොහොමද දකිනවා මේක අජිත් එව්ව හින්දා. තව කවුද දකින්නේ? රිස්වි දකිනවා. ඒකේ කොපියක් යවපු හින්දා. තව කුමාරි දකිනවා. එයාටත් කොපියක් කරලා තියෙනවයි කියලා. ෆ්‍රැන්ක් දකින්නවද? ඔව් ෆ්‍රැන්ක් දකිනවා. හැබැයි අනිත් අය දකින්නවද ෆ්‍රැන්ක්ට යවලා කියලා? නැහැ. එහෙනම් උත්තරේ වෙන්නේ only Ajit, Rizvi and Kumar. ෆ්‍රෑන්කුත් දකිනවා ෆ්‍රෑන්ක්ට එවලා තියෙනවා උඩ ඉන්න තුන් දෙනාටත් යවලා තියෙනවායි කියලා. හැබැයි උඩ ඉන්න කවුරුත් ෆ්‍රෑන්ක්ට යවපු බවක් දන්නේ නැහැ. හේතුව ඒක BCC නිසා. හිතන්න මෙතනින් තව නිමල් කියලා එක්කෙනෙක් හිටියයි කියලා. නිමල් @nie.lk කියලා. නිමල් දකින්නවද ෆ්‍රෑන්ක්ට යවලා කියලා? නෑ ඒ දකින්නෙත් නෑ. ෆ්‍රෑන්ක් දන්නේ උඩ ඉන්න තුන් දෙනාට යවුවා කියලා මිසක් මේ දකුණේ ඉන්න නිමල්ට යවුවා කියලා දකින්නවද නෑ. නිමලුත් දන්නේ උඩ ඉන්න තුන් දෙනාට යවුවා කියලා විතරයි. ෆ්‍රෑන්ක්ට යවුවා කියලා දන්නේ නැහැ. 34th question එක. Which of the following in HTML can be used to provide substitute information for an image if a user cannot view the image due to slow internet connection? Internet එක ගොඩාක් slow එකෙනෙක්ගේ. හරිද? අපි image එකක් දාලා තිබ්බට load වෙන්නේ නැහැලු web browser එකේ. එහෙනම් ඒකට
පිළියමක් විදියට ඒ අඩුම ගානේ මෙතන ඉමේජ් එකක් තියෙනවා මෙතනට එන්න ඕන මේ ඉමේජ් එක කියලාවත් කියන්න පිළියමක් තියෙන්න ඕනනේ අන්න ඒ වගේ එකකට අපිට භාවිතා කරන්න පුළුවන් මොකක්ද කියලා අහන්න මොකද්ද මේ ALT කියන එක හරිද ඉතින් චුට්ටක් බලමු නෝට් එකේ ALT කියලා දාන්නේ alternate කියන එක හරිද ඉතින් ඔයාලා ඉමේජස් කරද්දී මෙන්න මේක මේ තියෙන ing කියන එලිමන්ට් එකේ attributes විදියට තියෙනවා මොනවාද src කියන්නේ search කියන එක border එක align එක alt එක width එක height එක මේකේ alt එකෙන් කියන්නේ මොකද්ද මෙන්න මේ 2.jpg කියන එක හදිසියවත් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක නැති හින්දා හරි නැත්නම් මේ ඉමේජ් එක හරියට තියෙන තැන ලොකේෂන් එක වැරදි හින්දා හරි පෙවුනේ නැත්තම් මෙතන බලන මිනිස්සු දන්නේ නැහැනේ මොකද්ද මෙතන තියෙන්නේ කියලා බලන අයට නැත්නම් වීවර්ස්ලට පෙන්වන්න අපි ටයිප් කරන වචනයක් ඒ වචනේ දාන්න ඕන මේ ALT කියන එක ඇතුලේ ඊළඟ එක What is the correct HTML code segment for creating the hyperlink Ministry of Education for http www.moegov.lk Ministry of Education කියන වචනේ තමයි අපිට ඩිස්ප්ලේ වෙන්න ඕන. හැබැයි මේ Ministry of Education කියන වචනේ උඩ ක්ලික් කරපුවාම ඒකට සම්බන්ධ කරලා hyperlink කරලා තියෙන වෙබ් page එක load වෙන්න ඕන. මේකට HTML code එක මොකක්ද කියලා අහනවා. පළවෙනි එක. anchor tag එක දාලා ඒක හරි. හැබැයි anchor tag එක දාලා මේක විතරයි දාලා තියෙන්නේ. ඒතර වෙබ් page එකේ මුකුත් පෙන්වන්නේ නෑ. ඒ හින්දා එක වැරදි. දෙක. ahref හරි equal මෙන්න මේක. මෙන්න මේ වෙබ් page එක පෙන්වන්නලු reference විදියට desktop මේ අපිට display වෙනවලු මොකද්ද? Ministry of Education. එතකොට ඒක හරි. තුන්වෙනි එකේ a name කියලා තියෙන. එහෙම එකක් නැහැ. අනිත් එක තියෙන a url. අපි url එකක් මේ HTML වල පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් උත්තරේ වෙන්නේ මොකද්ද? දෙවැනි එක. 36. Which of the following HTML tags can be used to make a numbered list in HTML? HTML එකේ numbered list එකක් ගන්න අපිට පාවිච්චි කරන්නේ මොකද්ද? මේ unordered list කියන්නේ මොනවාද? මෙන්න මේ dots, මෙන්න මේ වගේ bullets, මෙන්න මේ වගේ square, මේ ඔක්කොම bullets. ඉතින් මේ bullets ගන්න තමයි UL එක පාවිච්චි කරන්නේ. DL detail list කියන එක. ඒකදී මුකුත් bullets numbers පෙන්වන්නේ නැහැ. OL order list අනේ ඒකනම් numbered පෙන්නනවා. list ඉතින් order list එකේ අපි li කියලා දානවා මිස list කියලා type කරන්නේ නැහැ. ඉතින් හතරවෙනි එක කොහොමත් tag එකක්. තුන්වෙනි එක තමයි හරි උත්තරේ. 37. Consider the following scenarios. Obtaining a copy of an original birth certificate online. අපි ප්‍රශ්නේ බලමුකෝ මොකක්ද අහන්නේ කියලා. Which of the above are e-government related services? 10 වෙනි පාඩමේ 10 වෙනි වසරේ පළවෙනි පාඩමේම තිබ්බා e-government කියලා එකක්. ඒකේ හා සම්බන්ධව තමයි මේ අහන්නේ. Obtaining a copy of an original birth certificate online. හරි නේද? B. Paying water bills online using the website of the National Water Supply and Drainage Board. ඉතින් ඒකත් හරි. C. Obtaining the revenue license for a vehicle online. ආදායම් බලපත්‍රය නේද? ඉතින් ඒක හරි. එතකොට උත්තරේ A, B, C all හරි. පුතේ මේ obtaining a copy of an original birth certificate online තාම නැහැනේ ලංකාවේ නේද ඒකයි
හරිද අපිට තාම මේක බෑනේ අපි තාමත් මේ අර දිස්ත්‍රික් කාර්යාලයට ගිහිල්ලා නේද එතනට ගිහිල්ලා අපේ බර්ත් සර්ටිෆිකේට් එක නම්බර එක දුන්නාම තමයි ඒගොල්ලෝ එතනින් print කරලා අරන් දෙන්නේ නමුත් දැන් නම් ඒව කනෙක්ට් කරලා තියෙන්නේ මං හිතන්නේ තාම ඔන්ලයින් ගන්න පුළුවන් කමක් නෑ ඉතින් අනේ ඒ හින්දා වෙන්න ඇති ඒ කියන එකට ඒගොල්ලෝ නැතුව BC only දුන්නේ නමුත් ප්‍රශ්නය අහන්නේ ඉතින් e-government services කියලානේ ලංකාවේ කියලා නෑනේ ප්‍රශ්නේ එහෙම නේද ඒ හින්දායි all ABC කියලා දුන්නේ ඒක තමයි හරිම උත්තරේ 38 consider the following statements uninterrupted power supply software firewall use of username and password which of the above are examples for logical security තාර්කිකව කොහොමද physically නෙමෙයි physical security ගැන යටතේ නෙමෙයි අහන්නේ logically ඉතින් UPS එකක් අපි දාන්නේ physically computer එක ආරක්ෂා කරගන්න දෙක software firewall හරි එක hardware firewall තිබ්බනම් තමයි වැරදි 3 C ඒකත් හරි උත්තරේ B and C 39 which of the following is examples of safe use of internet A hiding personal information such as telephone numbers and addresses on search social media ඒක හරි hide කරලා තියනවා ඔය Facebook ඒවල මේවල phone number එකක් දාලානේ තියෙන්නේ අපිට පුළුවන් ඒක privacy settings වලට ගිහිල්ලා ඒකේ phone number එක ගෙදර address එක only me කියන එක select කරන්න පුළුවන්. ඒ කියන්නේ මට විතරයි බලන්න පුළුවන් වෙන අයට බලන්න බෑ. public බලන්න බෑ. හැබැයි මට යාළුවන්ට පෙන්වන්න ඕන නම් friends only කියලා දුන්න හැකි. හරිද? ඒක මේ ඔයගොල්ලෝ දැනගන්න Facebook පාවිච්චි කරේ නැතත් ඔයගොල්ලෝ මේ විස්තර දැනගන්න ඕන. මේ ඉතින් මට විතරයි මගේ තොරතුරු බලන්න පුළුවන් අනිත් අයට බලන්න බැරුව යන්න මට ඒකට දැම්ම හැකි මොනා කියලාද? only me. ඔයාට හිතනවා නම් ඔයාගේ ගෙදර hard disk වල pen drives වල photos අරවා මේවා තියෙද්දි ඔක නැති වෙන්න පුළුවන් හානි වෙන්න පුළුවන් කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. Facebook එකකට දාන්න පුළුවන්. හැබැයි දාපුවම හැමෝටම බලන්න පුළුවන්. ඒකත් ඔයාට ඒකේ අර folder options වලට ගියාපුවම එතන වෙනස් කරන්න පුළුවන් only me කියලා. එතකොට ඔයාගේ ෆොටෝ එතන තියෙනවා. හැබැයි ඔයාගේ යාළුවන්ට බලන්න බෑ. ඒව hide වෙලයි තියෙන්නේ. ඒක හරි. B clicking on links in emails that come from unknown persons නොදන්න මිනිස්සුන්ගෙන් එන ඒවා උඩ ක්ලික් කරන්නලු ඊමේල් උඩ එපා. එතකොට ඒක safe නැහැ. C communication with strangers on social media. ඉතින් ඒක කොහොමත් හොඳ නෑනේ social media හරහා නොදන්න කට්ටියත් එක්ක communication හොඳ නෑ. එතන උත්තරේ වෙන්නේ A only කියන එක. ඊට පස්සේ 40 consider the following statements. ප්‍රශ්නය අහන්නේ which of the above are examples for safe e-waste disposal අර e-waste electronic අපද්‍රව්‍ය හරිද විනාශ කරන විදි ගැන තමයි අහන්නේ ඒකෙත් safe විදිය අහන්නේ A careless disposal of electronic waste into environment ඔහේ නිකන් අපේ ගෙදර තියෙන electronic මේවා එළිය කුණු මේවට දානවා. ඒගොල්ලෝ ගිහිල්ලා දාන්නේ environment එකේ මේවට. ඉතින් ඒක හොඳ නෑ. ඒක වැරදි. B. Handling over unusable compact fluorescent light bulbs and the other electronic devices to recycling centers. Recycle කරන center එකකට ඒව ගිහිල්ලා දෙනවලු. B හරි. C. Sell or donate working electronic devices to others without discarding them. හොඳට වැඩ කරන නමුත් අපි පාවිච්චි නොකරන වැඩිපුර තියෙන දේවල් විසික් කරන්නේ නැතුව ඩොනේට් කරන්න පුළුවන්ලු නැත්නම් විකුණලා දාන්න පුළුවන්. ඉතින් ඒකත් හරි. B and C only.